මම පහුගිය දේශනයකින් ඔයගන්ට දැනුවත් කරා වායු සමනය කියන්නේ මොකක්ද? වායු සමන යන්ත්‍ර නිර්මාණය කරලා තියෙන්නේ කොහොමද කියන විස්තරය. පොඩ්ඩක් මතක් කරොත් ඔයගන්ට මතක ඇති මම මේ අවස්ථාවේ සඳහන් කරා වායු සමනය කියලා කිව්වේ මිනිසාට සුව පහසු පරිසරයක් කෘත්‍රිමව නිර්මාණය කර ගැනීම. මේ සඳහා භාවිතා කරනවා වායු සමන යන්ත්‍රයක්. මෙම වායු සමන යන්ත්‍ර වර්ග කිහිපයකින් මම ඔයගන්ට සඳහන් කරා. වින්ඩෝ වර්ගය, ස්ප්ලිට් වර්ගය, පැකේජ් වර්ගය, සෙන්ට්‍රල් එයාර් කන්ඩිෂන් එක, ඔටෝමොබයිල් එයාර් කන්ඩිෂන් එක. නැත්නම් මෝටරත වායු සමන යන්ත්‍රය. ඒතර මෙන්න මේ යටතේ මම ඔයගන්ට වැඩිදුරත් අධ්‍යාපනය නැත්නම් වැඩිදුරත් අවධානයක් යොමු කරා ස්ප්ලිට් වර්ගයේ වායු සමන යන්ත්‍රය ගැන. මෙම ස්ප්ලිට් වර්ගයේ වායු සමන යන්ත්‍රය ඔයගොල්ලෝ මතක ඇති. ඒකේ ඉන්ඩෝ යුනිට් එක සවිවල තියෙන ආකාරය අනුව වෝල් මවුන්ටඩ් ටයිප් එක, ඊළඟට සීලිං සස්පෙන්ඩඩ් ටයිප් එක, සීලිං කැසට් ටයිප් එක, සීලිං කන්සීල් ටයිප් එක ආදී වශයෙන් වර්ග වලට බෙදීමක් සිදු කරා. ඒතර මෙන්න මේ විදිහට ඔයගොල්ලෝ මම දැනුවත් කළා. ඊට පස්සේ දැනුවත් කරා මේ ස්ප්ලිට් ටයිප් එයාර් කන්ඩිෂනින් එකේ අවුට්ඩෝර් යුනිට් එකක්, ඉන්ඩෝර් යුනිට් එකක් තියෙනවා. එතකොට ඊළඟට තාපය හුවමාරු වෙනවා. ඒතර ඉවපොරේටර් යුනිට් එකෙන් තමයි තාපය ඇදලා ගන්නෙ. කන්ඩෙන්සර් යුනිට් එක තමයි ඒ තාපය ඉවත් කරන්නේ. ආදී වශයෙන් මම පහුගිය දේශනාවේදී ඔයගොල්ලන්ව දැනුවත් කරා. මම අද මෙතන සිට බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලන්ව අර මම මුලින් කතා කරුවා නැත්නම් පළවෙනි දේශනාවේ සඳහන් කරපු ස්ප්ලිට් වර්ගයේ වායු සමන යන්ත්‍රයක් සවි කිරීම ගැන සඳහන් කරන්න නැත්නම් දැනුවත් කරන්න. එතනදී මම කතා කරා ඔයගොල්ලන්ට ස්ප්ලිට් වර්ගයේ වායු සමන යන්ත්‍රයක් ගත්තාම මේකේ ඉන්ඩෝ යුනිට් එක විවිධාකාරයෙන් තියෙනවා කියලා පැහැදිලි කරා. ඒ යටතේ මම බහුලව භාවිතා වන බිත්තියේ සවිකරණ වර්ගයේ වෝල් මවුන්ටඩ් වර්ගයේ වායු සමන යන්ත්‍රයක් සවි කිරීම සම්බන්ධයෙන් තමයි මම ඔයගොල්ලන්ව දැනුවත් කිරීම බලාපොරොත්තු වෙන්නේ. එම මාතෘකාවට ආරම්භ කරොත් ඔයගොල්ලෝ මතක තියාගන්න පළවෙනිම කාරණයක් තමයි අපි යම්කිසි ක්‍රියාවක නිරත වෙනවා නම් මේ තාක්ෂණික ශාස්ත්‍රයේ යම්කිසි ක්‍රියාවක නිරත වෙනවා නම් අපේ ආරක්ෂාව පවත්වා ගැනීම ඉතාම වැදගත් වෙනවා. එතකොට අපි මේ සඳහා මොකද්ද කරන්න ඕන? අපි යම් කාර්යයක නිරත වෙන්න ඉස්සෙල්ලා අපි දැන් හදන්නේ වායු සමන යන්ත්‍රයක් අලුතෙන් සවි ගන්න හදන්නේ. මුලින්ම අපි මොකද්ද කරන්න ඕන? අපි මේ සඳහා ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න ඕන. අනිවාර්යයෙන්ම අපි මේ වැඩි මම පළමුව අවධානය යොමු කරනවා සේෆ්ටි ෆස්ට් කියන එක. මොකද අපි මේ වැඩේ කරනකොට යම්කිසි අනතුරක් වුණොත් ලොකු ගැටලුවකට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඒ නිසා තමාගේ ආරක්ෂාවත්, උපකරණ වල ආරක්ෂාවත්, අන් අයගේ ආරක්ෂාවත්, පරිසරයේ ආරක්ෂාවත් අපි තහවුරු කරන්න ඕන. ඒ නිසා පළමුවෙන්ම අපි අවධානය යොමු කරනවා තමාගේ ආරක්ෂාව පිළිබඳව. එහෙම සලකලා අපි අනිවාර්යයෙන්ම personal protective equipment PPE කියලා අපි කියනවා. මෙන්න මේවා පළඳීම සිද්ධ කරන්න ඕන. අපි සාමාන්‍යයෙන් මේ එයාර් කන්ඩිෂන් එක ඉන්ස්ටෝල් කරනකොට අනිවාර්යයෙන්ම තමාගේ ආරක්ෂාව සඳහා goggles පැළඳිය යුතුයි. අපි ඇස් ආවරණය සඳහා goggles පළඳිනවා. එතකොට මෙතනදී භාවිතා කරන goggles එක අපි dark goggles එකක් නෙමෙයි clear goggles එකක්. විවිධ පේන පැහැදිලි goggles එකක් භාවිතා කරනවා. මොකද මේ වැඩේ කරනකොට යම්කිසි ආකාරයෙන් ඇහැට කිසියම් අනතුරක් වෙන්න ගියොත් ඒකෙන් ආරක්ෂාවෙන් තමයි බලාපොරොත්තු වෙන්නේ. යම්කිසි කොටසක් වැදීමක් හෝ ඒ වගේ රොඩු විසවීමක් හෝ ඒ වගේ දෙයක් වුණොත් ඒකෙන් ආරක්ෂාවෙන් බලාපොරොත්තු වෙනවා. ඊළඟට භාවිතා කරනවා gloves අත් ආරක්ෂක උපකරණ භාවිතා කරනවා. ඒ අපි යම් මේ කාර්ය කරනකොට අපේ අතට සිදුවෙන පුළුවන් හානි වලින් ආරක්ෂා වීම සඳහා අපි gloves භාවිතා කරනවා. ඊළඟට භාවිතා කරනවා ආරක්ෂිත සපත්තු. මේ ආරක්ෂිත බූට්ස් පාවිච්චි කරනකොට ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ වැඩක් කරනකොට නැත්නම් සාමාන්‍ය ගමනක් යනකොට ඔයගොල්ලෝ ඩෙක් ෂූස් හරි මොනවාරි සපත්දයක් භාවිතා කරනවා. මේ සපත් දෙක සාමාන්‍ය ඔයගොල්ලෝ හිතනවා මෙම සපත් දෙක භාවිතා කරලා වැඩ කරාම හරි අපිට ආරක්ෂාව වෙනවා කියලා. මතක තියාගන්න අපි සේෆ්ටි බූට්ස් වල තියෙන සපත්තු විශේෂත්වය වන්නේ ඕගොල්ලන්ගේ කකුල උඩට සාමාන්‍ය සපත්දයක් භාවිතා කරලා තියෙද්දී යම්කිසි බර උපකරණයක් වැටුනොත් ඕගොල්ලන්ගේ කකුල් දෙකේ ඇඟිලි ටික අනිවාර්යෙන් තැලෙනවා. නමුත් මතක තියාගන්න සේෆ්ටි බූට්ස් දෙකක් පාවිච්චි කරොත් අනිවාර්යයෙන්ම අපේ ඇඟිලි සහ කකුල සම්පූර්ණ ආරක්ෂා වෙනවා. මොකද ඒකේ අභ්‍යන්තරයේ ලොකු ඝන ලෝහ පතුරක් දාලා ආරක්ෂාවක් සලස්සලා තියෙනවා. ඒ නිසා අපි වැදගත් වෙනවා අපි නිවැරදි සේෆ්ටි බූට්ස් එක භාවිතා කරන්න. ඒ වගේමයි අපි ඕවර්ෝල් එකක් භාවිතා කරන්න ඕන. අපි මුළු ශරීරෙම ආරක්ෂා කර ගන්න ඕන. අපි වැඩක් කරනවා නම් හරි වෘත්තිකයෙක් නම් නිවැරදි අඳුමක් අඳින්න ඕන. ඒ නිසා තමන් අර මම කිව්වා වගේ සේෆ්ටි ඉක්විප්මන්ට් පළඳන්නත් ඕන. ඒකම ඕවර්ෝල් එකක් පළඳින්නත් ඕන. එතකොට මුළු ශරීරෙම අපි දැන් ආරක්ෂා කරගෙන තියෙන්නේ. එහෙනම් දැන් අපි දැන් සූදානම්
මේ වැඩේ කරන්න අපි ආරක්ෂා වෙලා තියෙන්නේ. ඊළඟට අපි කල්පනා කරන්න ඕන මේ වැඩේ කරනකොට යන්ත්‍රය ආරක්ෂාවත් විවිධ තැන්වලදී එක එක අවස්ථාවලදී අපිට යන්ත්‍රය ආරක්ෂා කරන සැලකිලිමත් වෙන්න ඕන. ඒකම එම උපකාර සවි කරනකොට ඒ අවට පුජ්‍යලයෝ ගැන හැසිරෙන පුජ්‍යලයෝ ගැන සැලකිලිමත් වෙන්නත් ඕන. ඒකම අපි මෙම සවි කිරීම කරන පරිසරය ගැන ඒ පරිසරයේ ආරක්ෂාව ගැනත් සැලකිලිමත් වෙන්න ඕන. එහෙම අවබෝධයක් තියාගෙන තමයි අපි මේ එයා කන්ඩිෂන් එක සවි කිරීමට මුල පුරන්නේ. එහෙමනම් අපි දැන් සවි කරන්න හදන්නේ ස්ප්ලිට් වර්ගයේ wall mounted type air condition unit එකක්. එතකොට මේ air condition එක සවි කරනකොට අපි මුලින්ම කරන්නේ location එක සවි කරන ස්ථානය select කරන්න ඕන. තීරණය කරගන්න ඕන. එතකොට මේ මතක තියාගන්න දැන් අපිට කඩෙන් air condition එකක් ගෙනහම අපිට පෙට්ටියක දාලා මේ air condition එක ගෙනල්ලා දෙනවා. මේ air condition එක බොහෝ විට එක පෙට්ටියක් හෝ පෙට්ටි දෙකක් තියෙනවා. බොහෝ විට පෙට්ටි දෙකට එන්නේ. indoor unit එක කාඩ්බෝඩ් පෙට්ටියක, outdoor unit එක කාඩ්බෝඩ් පෙට්ටියක. තමහරට තවත් කාඩ්බෝඩ් පෙට්ටියක මේකට අවශ්‍ය කරන ඇක්සසරිස් ටික, බටර් රෝලක්, තව ප්ලාස්ටික් කෑලි, වයර් බඳින නැත්නම් වයර් කෑලි අරව මේවා තවත් අවශ්‍ය කරන equipment කොටස් ටිකක් අපිට ලැබෙනවා. ඒතර මෙන්න මේ වගේ කාඩ්බෝඩ් පෙට්ටි ටික තමයි අපිට ලැබෙන්නේ. එතකොට ලැබුණාම අපි මුලින්ම මොකද්ද කරන්න ඕන? අපේ ගොඩක් කට්ටිය මම දැකලා තියෙනවා මොකද්ද කරන්නේ? තමන් මෙච්චර කල් කරපු ක්‍රමවේදයක් නැත්නම් තමන්ගේ සීනියර් ටෙක්නීෂියන් කෙනෙක් කරපු දෙයක් බලාගෙන ඉඳලා ඕක ඔහේ කරගෙන යනවා. ඊටාම වැරදි ක්‍රමවේදයක් ඒක. මම මෙතනදී කියන්නේ නිවැරදිම ක්‍රමය. මොකද්ද නිවැරදිම ක්‍රමය? නිෂ්පාදකයා අපිට දීලා තිනවා නිෂ්පාදක අත්පොතක්. ඒ නිසා මතක තියාගන්න අපි මේ එයා කන්ඩිෂන් එක මුලින්ම ගෙනහම අපි මේ පෙට්ටි දෙක විවෘත කළා මේකේ තියෙනවා නිෂ්පාදක අත්පොත නැත්නම් ඉන්ස්ටොලේෂන් මැනුවල් එක. මේ ඉන්ස්ටෝල් කරන මැනුවල් එක. මේ මැනුවල් එක අරන් අපි අන්න ඒ මැනුවල් එකේ තියෙන ප්‍රොසීඩියර් ටික පරිහරණය කරන්න ඕන. නැත්නම් ඒක ෆලෝ කරන්න ඕන. මොකද මම එහෙම කියන්නේ නිෂ්පාදකයා අලුත් තීරණයකට ගිහිලා අලුත් නිෂ්පාදනයක් කළා නම් සමහර අවස්ථාවලදී ඒකෙදි තීරණාත්මක සාධක මෙන්න මේවා කරන්න එපා. මේවා කරන්න කියලා තීරණාත්මක සාධක එම නිෂ්පාදක අත්පොතේ සඳහන් කරලා තියෙනවා. එම නිසා අපි ඊටාම වැදගත් දෙයක් තමයි නිෂ්පාදක අත්පොත පරිහරණය කළා තීරණ වලට එළඹෙන්න ඕන. මේ නිෂ්පාදක අත්පොත ගත්තාම සමහර ඒවා ඉංග්‍රීසි භාෂාවෙන් තියෙනවා. තව සමහර ඒවා භාෂා කිහිපයකින් තියෙනවා. එතකොට මතක තියාගන්න අපි ශ්‍රී ලාංකිකයෝ වශයෙන් බොහෝ විට සිංහල භාෂාවෙන් මේක නෑ. ඉතින් ගොඩක් කට්ටිය පෙළඹෙන්නේ නැහැ මේක කියවන්න. මොකද හේතුව සමහර කට්ටිය මේ භාෂාවල ගැටලුව නිසා. නමුත් කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. මේ නිෂ්පාදක අත්පොතේ පැහැදිලි රූප සටහන් වලින් ඕනම කෙනෙකුට මතක තියාගන්න රූප සටහන් කියලා කියන්නේ ජාත්‍යන්තර භාෂාවක් ඕන කෙනෙකුට කියවන්න පුළුවන්. පැහැදිලි රූප සටහන් වලින් දීලා තියෙනවා මොනවද කරන්න ඕන මොනවද කරන්න එපා කියන ටික. ඒක නිසා ඔයගොල්ලන් රූප කියවන්න පුළුවන් නම් ඉලක්කම් කියවන්න පුළුවන් නම් එච්චර අවශ්‍ය වෙන්නේ. ඒ නිසා අපි මුලින්ම ගන්න ඕන මොකද්ද? නිෂ්පාදක අත්පොත ගන්න. ඒකේ ඉංග්‍රීසියෙන් තියෙන පුළුවන් නම් කියවන්න. බැරි නම් රූප සටහන් ටික ෆලෝ කරන්න. ඒ ෆලෝ කරත් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම නිවැරදිව සවි කළා අවසానයි ඒක. ඒ නිසා මම නිර්දේශ කරනවා ඔයගොල්ලන්ට නිෂ්පාදක අත්පොත අරන් පරිහරණය කරන්න. ඒකේ තියෙනවා A to Z කරන්න ඕන දේවල්. එහෙමනම් අපි මේ නිෂ්පාදක අත්පොත අරගෙන අපි ඒකෙන් තීරණ වලට එන්න ඕන. එහෙම තීරණ වලට එද්දි මුලින්ම ඒකත් කියවලා ඊළඟට අපි තීරණ වලට එන්න ඕන මොකද්ද? කොහෙද මේක සවි කරන්නේ? ඔන්න මට දැන් එයා කන්ඩිෂන් එකක් ගහලා කස්ටමර් කෙනෙක් කතා කරනවා මට මේක හයි කරලා දෙන්න කියලා. මම ගිහිල්ලා මට ඕන තැන හයි කරොත් කස්ටමර් මොකද කියන්නේ? ඔයා හයි කරලා දෙන්න. ඔයාට ඕන දෙන්නනේ. මට ඕන තැන නෙමෙයි හයි කරලා තියෙන්නේ. එහෙනම් ගැටලුවකට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපි තේරුම් ගන්න කරුණක් තමයි සවි කරන්න ගියාම එයා කන්ඩිෂන් එකක් කස්ටමර්ත් එක්ක කතා කරන්න ඕන. එයාගේ තීරණය තමයි වැදගත් වෙන්නේ. එයාට අවශ්‍ය තැන තමයි තැන. මතක තියාගන්න එහෙම කිව්වට තාක්ෂණය ගැන දන්නේ ඒ ටෙක්නොලොජි ගැන දන්නේ අපි. ඊළඟට මැනුවල් එකයි. මැනුවල් එකයි අපි එකතු වෙලා නැත්තම් මැනුවල් එකේ තියෙන දේ අපි කියවලා අපේ දැනුමත් එකතු කරලා අපි ළඟ දැන් තියෙනවා හොඳ දැනුමක් මේ මැෂින් එක ගැන. අපේ එක්ස්පීරියන්ස් එක්ක. ඒ නිසා අපි දැන් තියා දෙනවා කස්ටමර් කියපු තැන හයි කරන්න බැරි නම් ඒකට හේතුව මෙන්න මෙහෙමයි. මෙන්න මේ හේතුව නිසා මෙතන සවි කරන්න බෑ. එහෙම නැත්තම් වඩා සුදුසු මෙන්න මේ ස්ථානය. එහෙම ආදී වශයෙන් සඳහන් කරන්න ඕන. ඒ වගේ සඳහන් කළා කස්ටමර්ත් එක්ක මේ ගණදුනුව කරන්න. මුලින්ම අපිට තියෙන්නේ ඊටාම වැදගත් දෙයක් තමයි කස්ටමර් හැන්ඩ්ලින් එක. කස්ටමර් හැන්ඩ්ලින් ෆේල් වුණොත් මතක තියාගන්න තමන්ගේ රස්සාවත් ඉවරයි, කම්පැනියත් ඉවරයි. ඒ නිසා අපි වැදගත්ම දෙයක් තමයි කස්ටමර් හැන්ඩ්ලින් කියලා කියන්නේ. ඒ නිසා කස්ටමර්ට අවශ්‍ය දේ අපි කරන්න බැඳිලා ඉන්නවා. ඒකම වරදක් තියෙනවා නම් අපි දැනුවත් කරන්නත් උන අපි ඒක ඊටාම පැහැදිලි ලෙස දැනුවත් කරන්නත් ඕන. ඒ නිසා කස්ටමර්ට අවශ්‍ය දේ අපි කරන්න ඕන එයාවත් දැනුවත් කරමින්. ඒ නිසා ඒ අවස්ථාවේදී අපි සර්විස් මැනුවල් එක නැත්නම් ඉන්ස්ටොලේෂන් මැනුවල් එක භාවිතා කරලා දැනුම අරගෙන කස්ටමර්ත් එක්ක තීරණය වලට එනවා.
එහෙම ආවම අපි තීරණය කරන්න ගියාම අපි දැන් කොහෙද හයි කරන්නේ? මේ ඉන්ඩෝ යුනිට් එක කොහෙද හයි කරන්නේ? අවුට්ඩෝ යුනිට් එක කොහෙද හයි කරන්නේ? පොඩ්ඩක් විස්තර බලමුකෝ. ඉන්ඩෝ යුනිට් එක හයි කරනකොට අපි හිතමු කාමරයක් කියලා. මේ කාමරයේ දිග පැත්තයි පළල පැත්තයි තියෙනවා. ඒ අවස්ථාවක අපි මේ AC එක සවි කරනවා. ඉන්ඩෝ යුනිට් එක හයි කරනකොට දිගින් වැඩි බිත්තිය හයි කරොත්, දිගින් වැඩි බිත්තියේ මැද හරියක මේ AC එක හයි කරොත්, ඉන්ඩෝ යුනිට් එක හයි කරොත් මොකද වෙන්නේ? අර දිගින් වැඩි හින්දා දෙපැත්තට කූල් එක යන්න නැති වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක මොකද වෙන්නේ අපිට? මැද හරිය කට්ටිය විතරයි කූල් වෙන්නේ. දෙපැත්ත හරියට කූල් එක එන්නේ නැහැ. ඒ නිසා ඒ වගේ අවස්ථාවක අපි තීරණය වලට එන්න නම් දිගින් එක පැත්තක් දිග වැඩි නම් අර පටු බිත්තියේ තමයි එයාර් කන්ඩිෂන් හයි කරන්න ඕන. ඒ වගේ තමයි අපි තීරණ වලට එන්න. ඒ වගේ තවත් කාරණයක් මම ඔයාලට පැහැදිලි කරනවා නම් නිතර අරින වහන දොරක් තියෙනවා නම් ඒ දොරට මූණලා එයාර් කන්ඩිෂන් එකේ ඉන්ඩෝ යුනිට් එක හයි කරන්නේ නැහැ. ඇයි අපි එහෙම හයි කරන්නේ නැත්තේ? හයි කරන්නේ නැත්තේ මොකද? අපි මේ කූල් එකක් ගන්න. කූල් එක ගන්න සල්ලි වලට. ඒ කියන්නේ කරන්ට් බිල භාවිතා කරනවානේ මේ කම්ප්‍රෙසර් එකක් වැඩ කරන යුනිට් එක ඔන් වෙලා කරන්ට් එක වැඩ කරනවා. ඒත් කරන්ට් එක කියන්නේ සල්ලි. ඒතර සල්ලි දීලා ගත්ත කූල් එකත් මේ තියෙන්නේ. දොර අරපු හැටි මොකද වෙන්නේ? කූල් එක එළියට ගහනවා. ඉතින් අපිට පාඩුවක් වෙනවා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන නිතර අරින වහන දොරක් තියෙනවා නම් ඒ දොරට මූණලා ඉන්ඩෝ යුනිට් එක හයි කරන්නේත් නැහැ. ඒතර අපි අන්නේ වගේ තවත් තීරණ වලට කරුණු හොයා බලලා තීරණ වලට එනවා කස්ටමර්ත් එක්කත් කතා කරලා මෙන්න මෙතන තමයි ඉන්ඩෝ යුනිට් එක සවි කළ යුතු නියමිත ස්ථානය කියලා. මතක තියාගන්න අපි AC එක හයි කරන්නේ මනුස්ස සූපහසු සඳහා නිසා මිනිස්සු ගැවසෙන ඒරියා එක තමයි හයි ගන්න. නැත්තම් මේ බඩු මුට්ටු ගොඩ ගහලා තියෙන මුල්ලක හයි කරලා හරියන්නේ නැහැ. මිනිස්සු ඉන්නේ එක පැත්තක නම් බඩු මුට්ටු අල්මාරි ගොඩ ගහලා තියෙන තව පැත්තක නම් ඒ පැත්තේ හයි කරලා හරියන්නේ නැහැ. මිනිස්සු ඉන්න පැත්තේ මිනිසාට සුවපහසුව වෙන පරිදි තමයි එයාර් කන්ඩිෂන් එක සවි කරන්න ඕන. එහෙනම් දැන් අපි ඉන්ඩෝ එක සවි කිරීම සම්බන්ධයෙන් අදහසකට ආවා. අපි අවුට්ඩෝ යුනිට් එක සවි කරනකොට මතක් කරන්න සමහර පැති තියෙනවා හැමදාම ඉරේලි වැටෙන තැන් තියෙනවා බිල්ඩින් එකක් ගත්තාම. එතකොට මේ හැමදාම ඉරේලි වැටෙන තැනක මේ AC එකේ අවුට්ඩෝ එක හයි කරොත් මොකද වෙන්නේ? අපි දන්න මම මීට ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට ගිය සතියේත් පැහැදිලි කරා මොකද්ද? කන්ඩෙන්සරින් කරන්නේ මොකද්ද? අර අපිට අවශ්‍ය අවකාශයේ තියෙන තාපය ටික අපිට අනවශ්‍ය ස්ථානයකට ඉවත් කිරීම කියලා. දැන් මේ කන්ඩෙන්සරින් කියන්නේ තාපය ඉවත් කරන එක. කන්ඩෙන්සරි දැන් නිවන්න ඕන මට. දැන් නිවන්නේ කොහොමද? ඉරේලිය වැටලා දිනනවා නම්. දැන් ඒ අවකාශය රත් වෙලා තියෙන. යම් කිසි තැනක් නිවන්න ඕන නම්, යම් කිසි උපකරණයක් නිවන්න ඕන නම්, ඒ අවකාශය සිසිල්ලලා තියෙනවා. එහෙම වුණොත් තමයි මේකෙන් තාපය පිට වෙන්නේ. ගිනියන් අවුවේ කන්ඩෙන්සරේ දාලා තුව හයි කළා තුව මොකද වෙන්නේ? මේ අවුට්ඩෝ එක හයි කළා තුව මොකද වෙන්නේ? ඒක නිවෙන්නේ නැතු වෙනවා. නිවෙන්නේ නැහැ කියලා කියන්නේ අපිට වක්‍රාකාරයෙන් ගොඩාක් හානි කරනවා. මොකද්ද හානි වෙන්නේ? එකක් තමයි අපේ කරන්ට් බිල අනිවාර්යෙන් වැඩි වෙනවා. ඊළඟට සිස්ටම් ප්‍රෙෂර් එක වැඩි වෙනවා. පුපුරන්න පුළුවන්. වෙන හානි වෙන්න පුළුවන්. කම්ප්‍රෙසරේ පිච්චිලා යන්න පුළුවන් ඒ නිසා. ඉතින් ඔන්න ඔයගේ ඊළඟට අපිට හරියට කූල් එකක් එන්නේ නැහැ. ඉතින් මේ වගේ ගැටලු වෙන්න පුළුවන් කන්ඩෙන්සරේ ආයු හයි කළා තුනොත්. ඒකමයි අවුවේ නිසා මොකද වෙන්නේ? මේකේ ආයු කාලයත් අඩු වෙනවා. ඒකම අවුවේ තුනට ඊළඟ දවසේ වැස්සොත් දැන් වැස්සට තෙමෙනවා. දැන් මොකද වෙන්නේ? ඒත් හානියක් සිද්ධ වෙනවා. එහෙනම් අවුවට තෙමෙනවා, වැස්සට වේලෙනවා. මොකද වෙන්නේ? ඒ තත්ත්ව නිසා කන්ඩෙන්සරේ ආයු කාලය අඩු වෙනවා. ඒ නිසා අපි තීරණය කරන්න ඕන මෙන්න මේ සවිකරණ ස්ථානය ගැන ඉතාල වැදගත් තීරණ වලට එන්න ඕන. එහෙනම් මොකද්ද වැදගත් තීරණය? අපි සවි කරන්න ඕන එලිමහන් සෙවන ස්ථානයක තමයි මේ අවුට්ඩෝ එක හයි කරන්න ඕන. කොහෙද? එලිමහන් සෙවන ස්ථානයක. එලිමහන කියලා කියන්නේ හොඳට වාතාශ්‍රය ලැබෙන්නත් ඕන. සෙවන කියලා කියන්නේ අවුව වැටෙන්නේ නැහැ. ඒකම තවත් දේවල් තමයි තාපය නිෂ්පාදනය වන උපකරණ, යන්ත්‍ර ආදීන් ඉවත් කරන්න. පුළුවන් තරම් ජෙනරේටර් හෝ වෙනත් තාප නිපදවන උපකරණ තියෙනවා නම් ඒවෙන් ඈත් කළ තියන්න. මොකද මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ වටේ නිවිලා තියෙන්න ඕනේ. එහෙම තමයි තාපය පිට ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට අවුට්ඩෝ එක හයි කරනකොට තවත් කැලකිරීමක් වෙන කාරණා තමයි අපට හිතන පරිදි මේක දිග වැඩි කරන්න බෑ. ඒ නිසා ඒ සවි කරනකොට ඉන්ඩෝ එකයි අවුට්ඩෝ එක අතර තියෙන පරතරය ගැන සැලකිලිමත් වෙන්න ඕන. තුන්වෙනි කාරණේ තමයි සවි කරනකොට ඕගොල්ලන්ට මම පැහැදිලි කරලා කිව්වා පළවෙනි දවසේ මොකද්ද? මේ කන්ඩෙන්සරේ නිවන්න පංකාවක් භාවිතා කරනවා. ඉතින් පංකාවෙන් හුලං තල්ලු කළා තමයි නැත්නම් හුලං ආධාරයෙන් තමයි මේක නිවීම කරන්නේ. මේ කන්ඩෙන්සරේ නිවීම කරන්නේ. එතකොට කන්ඩෙන්සරේ පංකාවේ සුළං ආධාරයෙන් නිවනකොට කන්ඩෙන්සරේ පංකාවෙන් හුලං ගහන දිශාවෙන්ම හුලං යුනිට් එක දිශාවට හමාගෙන එනවනම් මොකද වෙන්නේ? නිවෙන්නේ නැහැ. එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවට හුලං ධාරා දෙකක් ගමන් කරනවා. මොකද වෙන්නේ? එකිනෙක මූණට හැපෙනවා. ඒතකොට නිවෙන්නේ නැතු වෙනවා. ඒ නිසා අපි මේ එයාර් කන්ඩිෂනර් සවි කරනකොට මුහුදක් අයිනේ හොටෙල් එකක් ඉලිත අපමු. මුහුද පැත්තට මූණලා හයි කරොත් මොකද වෙන්නේ? මුහුද හුලං අපේ පැත්තට ගහන මේ එයාර් කන්ඩිෂනර් පැත්තට වදිනවා. ඒතකොට මොකද වෙන්නේ? එයාර් කන්ඩිෂනින් එකේ හුලම් පාර ඉස්සරහට තල්ලු කරන්න පවර් ගන්න නැහැ. ඒතර කන්ඩෙන්සරේ නිවෙන්නේ නැහැ. ඒතර ලොකු ගැටලුවකට මුහුණ පාන්න සිද්ධ වෙනවා.
අන්න ඒ නිසා අපි අවුට්ඩෝර් යුනිට් එක සවි කරනකොට තවත් එන්න ඕන තීරණයක් තමයි මොකද්ද? සුළං හමන දිශාව ගැන සැලකිලිමත් වෙන්න ඕන. සුළං හමන දිශාවට වනසේසික හයි කර කමන්නේ. දිශාවට මූණලා හයි කරන්න හොඳ නැහැ. එහෙම හයි කරොත් මොකද වෙන්නේ? සුළං මගින් කන්ඩෙන්සරේ නිවීම දුර්වල වෙනවා. හැබැයි ඉතින් අපිට හයි කරන්නම ක්‍රමයක් නැත්තම් මොකද අපි කරන්නේ? අපි එහෙම වුණොත් සුළං බාධකයක් ඉදි කරනවා. මොකද්ද? පොඩි තාප්ප කැල්ලක් බඳිනවා. අන්න සුළං බාධකයක් බැඳා. එතකොට මොකද වෙන්නේ? කන්ඩෙන්සරේට ඉදිරියෙන් එන හුළං පාර වදින්නේ ඒක කැඩිලා උඩට ගහනවා. එතකොට මොකද වෙන්නේ? අපේ කන්ඩෙන්සරේ නිවන්න පුළුවන් වෙන ෆෑන් එක ආධාරයෙන්. එහෙනම් මතක තියාගන්න අවුට්ඩෝර් යුනිට් එක හයි කරනකොට අන්න ඒ වගේ අපි සැලකිලිමත් වෙන්න ඕන කාරණා බොහෝමයක් තියෙනවා. ඒ ගැන අවධානය යොමු කරන්න ඕන. ඉතින් මේ ගැන අවධානය යොමු කළා පුළුවන් නම් අපි කන්ඩෙන්සරේ උඩින් පොඩි පියස්සකුත් බාන්න පුළුවන් නම් මේ තාපය හොඳින් පිටවන පරිදි තෙමෙන්නේ නැති වෙන්න කන්ඩෙන්සරේට බාහිරින් තාපය ඇතුළත් නොවන පරිදි සවි කරන්න පුළුවන් නම් ඒක ඊටාම වැදගත් වෙනවා යන්ත්‍රයේ ආයු කාලයටත් විදුලි බිල පරිභෝජනයටත් ඒ වගේම හොඳ සිසිලස ලබා ගැනීමටත් ඒක ඊටාම වැදගත් වෙනවා. හොඳයි. ඊළඟට මම දැන් ඔයගලන්ට කිව්වා නිෂ්පාදක අත්පොතේ තියෙනවා කියලා සීලොම් විස්තර. ඒතර මේ නිෂ්පාදක අත්පොත අරන් අපි දැන් පෙරලා බලනකොට දැන් අපි දැන් තන තීරණය කරලා ඉවරයි. කොහෙද සවි කරන්න කියලා ඉන්ඩෝර් යුනිට් එක සවි කරන තැනත් අවුට්ඩෝර් යුනිට් එක සවි කරන තැනත් අපි දැන් තීරණය කරලා ඉවරයි. එතකොට දැන් සවි කරනකොට මෙන්න මේ නිෂ්පාදක අත්පොතේ නැත්තම් ඉන්ස්ටොලේෂන් මැනුවල් එකේ තියෙනවා මේ ඉන්ඩෝර් යුනිට් එක සවි කරනකොට උඩ ඉඳන් කොයිතරම් පරතර ගැප් එකක් තියන්න ඕනද මේ යුනිට් එක දක්වා. ඒකම යුනිට් එකේ වම් පැත්තෙන් කොයිතරම් ගැප් එකක් තියෙනවද දකුණු පැත්තෙන් කොයිතරම් ගැප් එකක් තියෙනවද යුනිට් එකේ ඉඳන් පහළට මොනතරම් පරතරයක් තියෙනවද ඒ ආදි වශයෙන් තියන්න ඕන අවම පරතර ඒකේ හොඳින් පැහැදිලිව සඳහන් කරලා තියෙනවා රූප සටහන් ආධාරයෙන්. ඒ නිසා ඔයගොල්ලෝ රූප සටහන් බලන්න අවම වශයෙන් රූප සටහන්වත් බලන්න. ඒ බැලුවොත් පේනවා තියන්න ඕන අවම පරතරය මොකක්ද කියන එක. ඒ වගේමයි අවුට්ඩෝර් යුනිට් එක ගත්තාමත් අවුට්ඩෝර් යුනිට් එක ඊට වඩා පැති වලින් පෙන්නලා තිනවා. කොයි පැත්තෙන්ද? පිටිපස්ස පැත්තෙන් කොයිතරම් තියෙන්න ඕනද පරතරය. ඊළඟට ඉස්සරහා පැත්තෙන් කොයිතරම් පරතරයක් තියෙනවද? යුනිට් එකේ වම් පැත්තෙන් කොයිතරම් පරතරයක් තියෙනවද? දකුණු පැත්තෙන් කොයිතරම් පරතරයක් තියෙනවද? යුනිට් එකට ඉහළින් කොයිතරම් පරතරයක් තියෙනවද? මෙන්න මේ වශයෙන් තියන්න ඕන අවම පරතර ප්‍රමාණ මේ කැටලොග් එකේ සඳහන් කරලා තියෙනවා. එතකොට අපි ඒව පරිහරණය කිරීම අනිවාර්යයි. මොකද එහෙම නොවුනොත් මොකද වෙන්නේ? ඉන්ඩෝර් එකේ නම් හරියට කූල් එක ගමන් කරන්න නැති වෙනවා. අවුට්ඩෝර් එකේ නම් හරියට කන්ඩෙන්සරේ නිවෙන්නේ නැතු වෙනවා. ඉතින් මේ වගේ ගැටලුවට මුහුණ පාන්න නැති වෙන්න මේ ඉන්ස්ට්‍රක්ෂන් පරිහරණය කරන්න ඕන. ඒ නිසා පළමුව මේ ඉන්ස්ට්‍රක්ෂන් වලින් දෙන තීරණ වලට අපි එළඹෙන්න ඕන. එහෙනම් ඒවා හොඳින් බලලා අපි තීරණ වලට එන්න ඕන. මොන තරම් පරතරයකින්ද මෙම ඉන්ඩෝර් යුනිට් එක සවි කරන්නේ? මොන තරම් පරතරයකින්ද මේ අවුට්ඩෝර් යුනිට් එක සවි කරන්නේ කියන එක මේ ඉන්ස්ටොලේෂන් මැනුවල් එකේ තියෙනවා. ඒක පරිහරණය කළා අපිට දත්ත ලබා ගන්න පුළුවන්. එහෙනම් පළවෙනි කාරණේ අපේ සාර්ථකයි. අපි දැන් දත්ත ලබා ගත්තා. මොන තරම් පරතරයකින්ද මේක සවි කරන්නේ කියන එක. ඊළඟට අපිට පුළුවන් මේ යුනිට් එක සවි කරන්න තීරණය කරගත්ත තැන සවි කරන්න. හැබැයි සවි කරනකොට මම ඉස්සෙල්ලා පොඩි අදහසක් දීගෙන ආවා මේක කොයිතරම් පරතරයකින්ද සවි කරන්නේ. දැන් ඔන්න අපි හිතනවා තට්ටු බිල්ඩින් එකක් තියෙනවා. තට්ටු 10ක බිල්ඩින් එකක් කියලා හිතමු. අපිට පුළුවන් ද අවුට්ඩෝර් යුනිට් එක බිල්ඩින් එකේ උඩ තට්ටුවේම තියලා ඉන්ඩෝර් යුනිට් එක පළවෙනි තට්ටුවටම ගේන්න. මොන තරම් දුරක්ද? එහෙම පුළුවන්ද? අපිට පොඩි ගැටලුවක් එනවා. සමහර කට්ටිය කියනවා කමන්නේ නැහැ. ගොඩක් දුර ගියට කමන්නේ නැහැ. මේක පහළන්න තියෙන්නේ අරක උඩට තියෙන්නේ ගේන්න පුළුවන්. එහෙම බෑ. ඔයගොල්ලෝ හොඳ පොඩි අවබෝධයක් ගන්න බලන්න. ගෙදර තියෙන වෝටර් පම්ප් එක. ගෙදර වෝටර් පම්ප් එකක් තියෙනවා නම් ඔය ඕනම වෝටර් පම්ප් එකකින් පුළුවන් ඕනම ගැඹුරක් තියෙන වතුර අදින්න. අදින්න බෑ. ඒකේ තියෙනවා හෙඩ් එකක්. අපි හෙඩ් එක බලලා තමයි වෝටර් පම්ප් එක තීරණය කරන්නේ. ඒ වගේ තමයි මේම එයාර් කන්ඩිෂන් එකේ තියෙන වෝටර් පම්ප් එක වගේ භාවිතාවන්නේ මොකද්ද? කම්ප්‍රෙෂර් එක. ඉතින් මේ කම්ප්‍රෙෂර් එක නිෂ්පාදකයා දන්නවා මේකේ කොයිතරම් ප්‍රමාණයක් උසකට ගහන්න පුළුවන්ද කොයිතරම් දුරකට ගහන්න පුළුවන්ද කියලා. අන්න ඒ විස්තරයත් chart එකක සම්පූර්ණ විස්තරේ chart එකක දීලා තියෙනවා නිෂ්පාදක අත්පොතේ. ඒතර එයා පෙන්ලා තියෙනවා මෙන්න කැපැසිටි එක මේ කැපැසිටි එකේ මේ යුනිට් එක කොයිතරම් දුරකට පොම්ප කරන්න පුළුවන්ද හරස් අතට කොයිතරම් උසකට පොම්ප කරන්න පුළුවන්ද කියලා දීලා දෙනවා. එතකොට අපි අන්නේ ඒ සීමාව තුල රැඳෙන්න ඕන. එහෙමනම් අපේ හිතුමතා අපිට ඕන දුරක මේක හයි කරන්න බෑ. ඒ නිසා මතක තියාගන්න මම මුලින්දම කියන්නේ නිෂ්පාදක අත්පොත පරිහරණය කරන්න. ඒකේ තියෙනවා සීලම් විස්තර. එහෙනම් මේ දීලා තියෙන රාමුවට අපි යටත් වෙනවා. ඒකම සාමාන්‍යයෙන් නිෂ්පාදකයා දීලා තියෙන එයාර් කන්ඩිෂන් එක එයා දීලා තිනවා මේකේ ස්ටෑන්ඩඩ් ලෙන්ත් එක කීයද කියලා. සමහර ඒවා මීටර් 5යි, සමහර ඒවා මීටර් 7යි. ඒතර ඒ ස්ටෑන්ඩඩ් ලෙන්ත් එකට අනුව
ඒ අවශ්‍ය කරන ගෑස් ටික අවුට්ඩෝර් යුනිට් එකේ දාලා තියෙනවා. මේ අවුට්ඩෝර් යුනිට් එකේ තියෙනවා අවුට්ඩෝර් යුනිට් එකට අවශ්‍ය කරන ගෑස් ටිකයි ඉන්ඩෝර් යුනිට් එකට අවශ්‍ය කරන ගෑස් ටිකයි මීටර් 5කට හෝ 7කට අවශ්‍ය කරන ගෑස් ප්‍රමාණයයි එම අවුට්ඩෝර් යුනිට් එකේ ගබඩා වෙලා තියෙනවා. එතකොට අපි සවි කරනකොට තමයි සවි කරලා පස්සේ තමයි මේ අවුට්ඩෝර් යුනිට් එකේ තියෙන ගෑස් ටික නිදහස් කරලා බටහරහා ඉන්ඩෝර් යුනිට් එකට යවන්නේ. ඒ නිසා දැන් අපි ගේනකොට ඉන්ඩෝර් යුනිට් එකේ ගෑස් නැහැ. සාමාන්‍යයෙන් ඉන්ඩෝර් යුනිට් එකේ ගේනකොට ඒක ඇතුලේ නයිට්‍රජන් වායුව පුරවලා බටවල ආරක්ෂාවට නයිට්‍රජන් වායුව පුරවලා ඒ බට කෙරවල් දෙක සීල් කරලා තමයි එවලා තියෙන්නේ අපිට. අපි සවි කරනකොට ඒ නයිට්‍රජන් ටිකත් පරිසරයට යනවා. එහෙනම් අපි දැන් තේරුම් ගන්න ඕනේ මොකද්ද? අවුට්ඩෝර් යුනිට් එකේ තමයි ගෑස් තියෙන්නේ. එතකොට දැන් මේ සවි කිරීම කරනකොට අර ලබා දීලා තියෙන බට ප්‍රමාණයට ඒ රාමුවට ගැලපෙන නැත්නම් ඊට වඩා අඩු ප්‍රමාණයක නම් අපි සවි කරන්නේ ඒ බට ටිකේට අදාළ ගෑස් ප්‍රමාණය දැන් අර යුනිට් එකේ තියෙන හින්දා කිසිම වෙනසක් කරන්න අවශ්‍ය නැහැ. හැබැයි ඉන්ඩෝර් යුනිට් එකයි අවුට්ඩෝර් යුනිට් එකයි අතර පරතරය අපිට වැඩි කරන්න සිද්ධ වෙන අවස්ථා තියෙනවා. ඒ වගේ අවස්ථාවක අර නිෂ්පාදකයාගේ තීරණ වලට අනුරූපව එයා දීලා තියෙන එයාගේ සීමාව වලට අනුරූපව අපිට පුළුවන් උපරිම සීමාවක් දක්වා යන්න. එහෙම සීමාව දක්වා යනකොට වැඩි වෙන හැම මීටරයකටම දෙන්න ඕන ගහන්න ඕන ගෑස් ප්‍රමාණය ගැන නිෂ්පාදකයා සඳහන් කරලා තියෙන නිෂ්පාදකයාත් පොතේ. සාමාන්‍යයෙන් උදාහරණයක් වශයෙන් එක්තරා මොඩල් එක බැලුවාම ඒ මොඩල් එකට මීටර 3ක් මීටරයක් වැඩි වුණොත් එයා ගහලා තියෙනවා මීටරයකට ග්‍රෑම් මෙච්චරක් ගෑස් ගහන්න ඕන කියලා. වැඩි වෙන හැම මීටරයකටම ගෑස් ප්‍රමාණය කැටලොග් එකේ සඳහන් කරලා තියෙනවා. මීටර 3ක් වැඩි වුණා නම් මීටරයේ ග්‍රෑම් 30යි නම් ගහන්නේ. අපි ගහනවා ග්‍රෑම් 90ක් ගහනවා. අන්න ඒ වගේ වැඩි වෙච්ච දිග ප්‍රමාණයට ගැලපෙන්න ගෑස් ගහන්න අවශ්‍යයි. මෙන්න මේ එයාර් කන්ඩිෂන් සවි කරාම බට ප්‍රමාණය දිග වැඩි වුණොත් යම්කිසි ආකාරයකින් දීලා තියෙන බට ප්‍රමාණයට වඩා දිග වැඩි කරන්න ඕන වුණොත් අපිට පුළුවන් අර සීමාවට යටත්ව බට දිග වැඩි කරන්න. එහෙම වැඩි කරනකොට වැඩි වෙන හැම මීටරයකටම ගහන්න ඕන ගෑස් ප්‍රමාණය ගැන දත්තයක් අපිට ලබා දීලා තියෙනවා නිෂ්පාදකත් පොතේ. දැන් අපි තීරණ වලට ඇවිල්ලා තියෙන්නේ කොයිතරම් බට ප්‍රමාණයක් දිග යනවද? කොතනද අපි ඉන්ඩෝ එක හයි කරන්නේ? කොතනද අවුට්ඩෝ එක හයි කරන්නේ? දැන් ඒ ටික හරි. දැන් අපි මොකද කරන්න ඕන? දැන් AC එක හයි කරන්න ලැහැත්ති. නමුත් තාම ටූල්ස් ටික ගත්තේ නෑ අපි. දැන් අපි ටූල්ස් ටික තෝරගන්න. මොනවද අපි තෝරගන්න ටූල්ස්? ටූල්ස් ගොඩාක් තෝරගන්න ඕන. අපි හිතමු දැන් අපි වැඩ කරන කම්පැනි ඉඳන් අපි යනවා දැන් සවි කරන්න කොහේ හරි බිල්ඩින් එකකට. යනකොට මොකද වෙන්නේ? අපි අරන් යන්නේ අඩුවෙන් ටූල්ස්. මොකද වෙන්නේ? අපිට AC එක හයි කරන්න බැරි වෙනවා. සමහර කට්ටිය අරන් ගිය ටූල්ස් වලින් සමහර අවස්ථාවේ පුළුවන් තරම් හයි කරනවා. මොකද වෙන්නේ? අපි අරන් යන්නේ 5 star class එකේ energy saving තියෙන යුනිට් එකක් වෙන්න පුළුවන්. අපි ගිහිල්ලා 5 star යුනිට් එක energy saving එක අපි 3 star හරි 2 star හරි කළා තමයි හයි කරන්නේ. මොකද මේ bad practices. අපි වැරදි වැඩ කළා හයි කරන්නේ. ඒ නිසා නිවැරදි අවශ්‍ය ටූල්ස් ටික අරන් යන්න ඕන. අපි දක්ෂ ටෙක්නීෂියන් කෙනෙක් නම් නැත්තම් හොඳ පළපුරුද්දක් තියෙන එක්කෙනෙක් නම් දන්නවා අවශ්‍ය කරන ටූල්ස් මොනවද? අවශ්‍ය කරන ඉක්විප්මන්ට් මොනවද? මේ වැඩේ කරන්න කියලා. ඒ අවශ්‍ය කරන ටූල්ස්, ඉක්විප්මන්ට් සහ මැටීරියල්, තව අවශ්‍ය කරන ද්‍රව්‍ය තියෙන පුළුවන් ඒ ද්‍රව්‍ය. ඔය තුනම හරියට ලිස්ට් එකක් කරගෙන ඒ තුනම ඔක්කොම අරගන්නවා අපි. අන්න ඒ ටික තෝරාගෙන තමයි අපි මේ කාර්යයට යන්න ඕන. ඒ නිසා අනිවාර්ය කාරණයක් තමයි ටූල්ස්, මැටීරියල්, ඉක්විප්මන්ට් ටික තෝරා ගැනීම. දැන් අපි ඔන්න රෙඩි ඒ ටිකත් තෝරාගත්තා. දැන් අපි ඒ ටිකත් තෝරාගෙන මෙතනින් එහාට බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඉන්ඩෝ යුනිට් එක සවි කරන්න හදන්නේ. දැන් අපි මොකද්ද කරේ මෙච්චර වෙලා? අපි මෙච්චරලා කරේ මොකද්ද? නිෂ්පාදක අත්පොත කියෙව්වා. නිෂ්පාදක අත්පොත කියවලා කස්ටමර්ත් එක්කත් කතා කරලා අපි දැන් තීරණ වලට ආව කොතනද සවි කරන්න කියලා. කොතනද සවි කරන්නේ? ඉන්ඩෝ එක හයි කරන්නේ කොතනද? අවුට්ඩෝ එක හයි කරන්නේ කොතනද? ඊළඟට එහෙම තීරණය කළා මේවා තියන්න පරිතර ගැන තීරණ වලට ආවා. දැන් සූදානම් වෙලා තියෙන සවි කරන්න. සවි කරන්න යන්නේ ඉස්සෙල්ලා දැන් අපි ආරක්ෂක උපකරණ personal protective equipment එකක් දැන් පැලඳගෙන අපි ඉන්නේ. දැන් අපි සූදානම් සවි කිරීමට යන්න. අපිට මුලින්ම තියෙන්නේ ඉන්ඩෝ යුනිට් එක සවි කරන්න. ඕන දැන් අපි ඉන්ඩෝ යුනිට් එක සවි කරන්න හදන්නේ. මෙන්න මේ ඉන්ඩෝ යුනිට් එක සවි කිරීමේදී තේරුම් ගන්න අපි මේ මැෂින් එක එල්ලගෙන උස්සගෙන ඉන්න ඕනේ හයි කරන්න ගියාම. ඉන්ඩෝ යුනිට් එක සවි කරන්න අපිට තියෙනවා ඉන්ස්ටොලේෂන් ප්ලේට් එකක්. නිෂ්පාදකයා අපිට දීලා තියෙනවා ඉන්ස්ටොලේෂන් ප්ලේට් එකක්. මේ ප්ලේට් එක තමයි අපිට අවශ්‍ය ස්ථානයේ සවි කරගන්නේ. ප්ලේට් එක අවශ්‍ය ස්ථානයේ සවි කළා ප්ලේට් එක උඩ එල්ලීමක් තමයි අපි යුනිට් එක කරන්නේ. ප්ලේට් එක උඩ එල්ලලා තියෙනවා. එතකොට ඒ මගින් තමයි AC එක හයි වෙන්නේ. එහෙනම් අපි මුලින්ම වැදගත්ම කාරණේ වෙන්නේ මේ ප්ලේට් එක සවි කරගන්න එක. අපි මේකට කියනවා ඉන්ස්ටොලේෂන් ප්ලේට් එක කියලා.
ඒතර මේ ඉන්ස්ටොලේෂන් ප්ලේට් එක විවිධ හැඩවලින් තියෙන්න පුළුවන්. මුලින්ම අපි කරන්නේ මේ wall mounted type AC එකේ ඉන්ස්ටොලේෂන් ප්ලේට් එක අරන් අර අපි දැන් තීරණය කරගත්ත බිත්තියේ මේක සවි කරන්න හදන්නේ. එහෙම සවි කරන්න හදනකොට අපි පළමුවෙන්ම කරන්න මොකද්ද? මේක අපිට හිතන පරිදි ගිහිල්ලා බිත්තියට තියලා එන ගලහයි කරන්නේ. මේක සවි කරන ක්‍රමවේදයක් තියෙනවා. ඒකත් අනිවාර්යයෙන්ම අර නිෂ්පාදක අත්පොතේ පෙන්නලා තියෙනවා. රූප සටහන් වලින් පෙන්නලා තියෙනවා කොහොමද කරන්න කියලා. දැන් පළමුව අපි කරන්න ඕන මේ ඉන්ස්ටොලේෂන් ප්ලේට් එක ලෙවල් කරගන්න ඕන. මේ ඉන්ස්ටොලේෂන් ප්ලේට් එක ලෙවල් කරන ක්‍රමයක් වශයෙන් අපි කතා කර ස්ප්ලිට් ලෙවල් එක තියලා ලෙවල් කිරීමේදී අපිට පුළුවන්කම තියෙනවා ඉන්ස්ටොලේෂන් ප්ලේට් එක අවශ්‍ය ස්ථානයේ තියලා ස්ප්ලිට් ලෙවල් එක ඊට යටින් හෝ ඉහළින් තියලා ලෙවල් කිරීමක් කරගන්න. එතකොට ඊට අමතරව අපි භාවිතා කරනවා දෙවෙනි ක්‍රමයේ වශයෙන් අපි සාමාන්‍යයෙන් දන්නවා මේසන් වෘත්තියේදී අපි භාවිතා කරන ක්‍රමයක් තියෙනවා වෝටර් ලෙවල් එක භාවිතා කරනවා. බටයකට වතුර පුරවලා අපිට පුළුවන් ලෙවල් එක හදාගන්න. ඒතර ඒ වතුර මට්ටම අනුව එකම මට්ටමේ පීඩන සමාන කියන සිද්ධාන්තය යටතේ අපි ඒ ලෙවල් එක හදා ගන්නවා. එහෙම ඒ ක්‍රමයකට අපිට පුළුවන්කම තියෙනවා ලෙවල් එක ලබා ගන්න. තුන්වෙනි ක්‍රමය වශයෙන් භාවිතා කරනවා අපි බොහෝ විට අපි සරල දෙයක් ඒ තුන්වෙනි ක්‍රමවේදය. ඒක තමයි අර ඉන්ස්ටොලේෂන් ප්ලේට් එකේ සමහර අවස්ථාවල හරි මැදින් හරි පැත්තකින් හරි මැදින් පොඩි ඉරක් ගහලා තියෙනවා. ඒ ඉරට උඩින් පොඩි කොක්කක් රඳවලා තියෙනවා. අපිට හරි පහසු දෙයක් කරන්න තියෙන්නේ මෙන්න මේ කොක්කට පොඩි නූල් කෑල්ලක් බැඳලා ඒ නූල් කෑල්ලේ ඇණයක් වගේ දෙයක් එල්ලුවාම හරි එක පහළට එල්ලෙනවා. ඒ එල්ලෙද්දී අපි බිත්තියට තියලා මේක එල්ලනකොට එල්ලෙන්න ඇරියාම අර ඉර කෙලින් වැටලා තියෙනවා නම් අන්න ආපහු කතා දෙකක් නැහැ. ඉන්ස්ටොලේෂන් ප්ලේට් එක ලෙවල් වෙලා තියෙන්නේ. අපිට එන්නේ ක්‍රමය හරිම පහසුයි. ඒ ක්‍රමයට අපි පුළුවන් ලෙවල් කරන්න. මෙන්න මේ ක්‍රම වලින් අපි ඉන්ස්ටොලේෂන් ප්ලේට් එක ලෙවල් කරලා බිත්තියේ තියාගෙන ඊට පස්සේ අපිට අපි සාමාන්‍යයෙන් මේ ඉන්ස්ටොලේෂන් ප්ලේට් එක සාමාන්‍යයෙන් මේ ඉන්ස්ටොලේෂන් ප්ලේට් එකේ සිදුරු ගොඩාක් විදලා තියෙනවා. ඒතර අපිට තියෙන්නේ ඇන දාන්න අවශ්‍ය ස්ථාන මාක් කරගන්න බිත්තියේ. ඒතර අපිට සාමාන්‍යයෙන් පොඩි එයා කන්ඩිෂන් එකක් නම් ඇන 6ක් විතර ලොකු එකක් නම් 8ක් 10ක් ආදී වශයෙන් වැටෙන්න අපි දෙපැත්තට බැලන්ස් වෙන්න බිත්තියට තියලා අර ඇන දාන්න ඕන තැන් මාක් කරගන්නවා පැන්සලක් ආධාරයෙන් බිත්තියේ. එහෙම මාක් කරගෙන අපිට කරන්න තියෙන්නේ ඊළඟට මොකද්ද මෙම සලකුණු කරගත් ස්ථාන විදලා එතනට ඇන දාන්න ඕන. දැන් කොහොමද මේක විදලා ඇන දාන්නේ? මොකෙන්ද විදින්නේ? විදින්න අපි භාවිතා කරනවා හැමර් ඩ්‍රිල් එකක්. සාමාන්‍ය ඩ්‍රිල් එකක් නෙමෙයි හැම පොසිෂන් එක තියෙන ඩ්‍රිල් එකක්. හැම ඩ්‍රිල් එකක් භාවිතා කරලා විදිනවා. විදලා කොහොමද මේක හයි කරන්නේ? අපි මේ සවි කිරීම සඳහා PVC රෝල් ප්ලග් එක භාවිතා කරනවා. PVC රෝල් ප්ලග් එක හයි කරලා ඒ රෝල් ප්ලග් එකට ස්ක්‍රූ පෑඩයක් මගින් තමයි අපි මේ බිත්තියට මේ ඉන්ස්ටොලේෂන් ප්ලේට් එක හයි කරන්නේ. එතකොට මම දැන් කිව්වා PVC රෝල් ප්ලග් එක බිත්තියට හයි කරන්න හැමර් ඩ්‍රිල් එකෙන් තමයි විදින්නේ. විදින්න ගන්න කටුව මොකද්ද? අන්න ඒක ඉතා වැදගත්. අපි මෙතෙන්දි භාවිතා කරනවා කොන්ක්‍රීට් ඩ්‍රිල් බිට් එකක්. මොකද්ද? කොන්ක්‍රීට් ඩ්‍රිල් බිට් එක භාවිතා කරනවා. කොන්ක්‍රීට් ඩ්‍රිල් බිට් එක කියලා කියනවා නැත්නම් මේසන් ඩ්‍රිල් බිට් කියලා කියනවා. එතකොට මේ කොන්ක්‍රීට් ඩ්‍රිල් බිට් එක භාවිතා කරලා හැම ඩ්‍රිල් එකට දාලා හැම පොසිෂන් සිලෙක්ට් කරලා තමයි අපිට අවශ්‍ය ස්ථානෙ විදගන්නේ. එහෙම විදලා අර විදිනකොට ඒ කටුව තෝරා ගැනීමට ඉතා වැදගත්. අපි භාවිතා කරන බලාපොරොත්තු වෙන රෝල් ප්ලග් එක තියෙනවනේ. ඒ රෝල් ප්ලග් එකේ ප්‍රමාණයට ගැළපෙනම කොන්ක්‍රීට් ඩ්‍රිල් බිට් එක තෝරගෙන තමයි අපි කටුව සිදුර විදින්න ඕන. ඒ ආකාරයට සිදුරු ටික විදගත්තට පස්සේ අපි රෝල් ප්ලග් එක ඇතුළත් කළා බිත්තියට ඉන්ස්ටොලේෂන් ප්ලේට් එක තියලා ස්ක්‍රූප් යන දාලා හොඳින් තද කරගන්නවා බිත්තියට ඉන්ස්ටොලේෂන් ප්ලේට් එක. දැන් ඉන්ස්ටොලේෂන් ප්ලේට් එක බිත්තියට සවි කරලා අවසానයි. දැන් අපි හිතමු අවුට්ඩෝර් එක සවි කිරීම සඳහා අවශ්‍ය කරන නල ටික බිත්තිය හරහා අනිත් පසට යවන්න ඕන නම් අන්න ඒ අවස්ථාවේ අපි මොකද්ද කරන්නේ? බිත්තිය හරහා සිදුරක් විදින්න ඕන අනිත් පසින් මතුවෙන්න. එහෙම විදිනකොට අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඒ සිදුරේ ආනතියක් ඇති වෙන විදින්න ඕන. මොකටද? ඩ්‍රේන් ලයින් එක නැත්තම් මේ හැදෙන වතුර අපවහන වතුර ගමන් කරන ලයින් එක ඇන්ගල් වෙලා සකස් කරලා තියෙන්න ඕන. ඒ නිසා මේ විදින සිදුර ඉන්ඩෝර් යුනිට් එකේ සිට අවුට්ඩෝර් යුනිට් එක ඇති පැත්තට ආනත වෙන පරිදි විදීමක් සිද්ධ කරන්න ඕන. ඒ සමහර එයා කන්ඩිෂන් නිෂ්පාදකයෝ මෙන්න මේ දෙක අතරට මේ සිදුරට රිංගවන්න පොඩි ප්ලාස්ටික් බුෂ් එකක් දෙනවා. එහෙම බුෂ් එකක් තිබුණොත් ඒ බුෂ් එකත් අපි මේ සිදුරට ඇතුළත් කර ගැනීම සිද්ධ කරනවා. එහෙම කළා දැන් සූදානම් අපි ප්ලේට් එක ඉන්ස්ටෝල් කරා එන දාලා දැන් සිදුරක් විදගත්ත බට ටික යවන්න එහා පැත්තට ඒකට බුෂ් එකකුත් දාලා දැන් සකස් කරලා නිර්මාණය කරලා තියෙන්නේ.
දැන් අපි මොකද්ද කරන්න ඕන? ඩ්‍රේන් ලයින් එකට අවශ්‍ය කරන බටයක් තියෙනවා නම් ඒ බටයත් දැන් අපි සූදානම් කරගන්න ඕන. එහෙම කළා ඉන්ඩෝ යුනිට් එක දැන් අර සකස් කරගත්ත ඉන්ස්ටොලේෂන් ප්ලේට් එකේ එල්ලීම සිද්ධ කරන්න. ඒ සිද්ධ කරනකොට අපි මොකද්ද කරන්නේ? පළමුව මේ බටව ටික ඔක්කොම එකට තියලා වයිනයිල් ටේප් එකකින් ඔතා ගැනීමක් සිද්ධ කරනවා. එහෙම ඔතලා වෙලා බට ටික ක්‍රමයෙන් සිදුරට ඇතුළත් කරන ගමන් ඉන්ස්ටොලේෂන් ප්ලේට් එකට ඉන්ඩෝ යුනිට් එක එල්ලීමක් සිද්ධ කරනවා. එහෙම එල්ලීම සිද්ධ කළා බිත්තිය අනෙක් පසෙන් නිකුත් වෙච්ච බට ටික අරගෙන දැන් සූදානම් කරගන්නවා ඩ්‍රේන් ලයින් එක සකස් කරගන්න. එහිදී බිත්තිය අනෙක් පසෙන් ආපු බටේට අපි ඩ්‍රේන් එක සඳහා සකස් කරගත්ත PVC බටය තියලා වයිනයිල් ටේප් එකක් ඔතා ගන්නවා. මොකද නැත්තම් වතුර කාන්දු වෙන්න පුළුවන්. ඊළඟට නිෂ්පාදකයා අපිට දීලා තියෙනවා බොහෝ විට ඉන්ඩෝ යුනිට් එකයි අවුට්ඩෝ යුනිට් එකයි සම්බන්ධ කරන පිණිස සක්ෂන් ලයින් එකයි ලික්විඩ් එකයි වශයෙන් බට දෙකක් අපිට දීලා තියෙනවා. බොහෝ විට නිෂ්පාදකයා අපිට එහෙම බට දෙකක් දීලා තිබුණොත් ඒ බට දෙකේ කෙලවරවල් ෆ්ලෙයා කරලා ෆ්ලෙයා නට් දාලාමයි තියෙන්නේ. වැරදිලාවත් ඔයගොල්ලන්ට එහෙම නල දෙකක් ලබා දීලා නැත්තම් නිෂ්පාදකයාගේ ඉන්ස්ටොලේෂන් මැනුවල් එකේ තියෙනවා භාවිතා කළ යුතු බට දෙකේ ඩයමීටර් නැත්නම් විස්කම්බයන් දෙක. එම විස්කම්බයන් අවශ්‍ය බට ප්‍රමාණය අපි තෝරා ගැනීම සිද්ධ කරන්න ඕන. නිෂ්පාදකයා දීලා තිබුණා අපිට හරිම පහසුයි. එහෙම ගොඩක් වෙලාවට සමහර යන්ත්‍රවල නිෂ්පාදකයා අපිට එහෙම බට දෙක ලබා දීම සිද්ධ කරනවා. එහෙම ලබා දීලා තියෙන බට දෙක අපි අරගෙන ඒ බට දෙක අවශ්‍ය ප්‍රමාණයට දිගහැරගෙන අපි දැන් ඉන්ඩෝ යුනිට් එකේ බිත්තියෙන් එළියට යොමු කරපු බට දෙකට මෙම බට දෙකේ ෆ්ලෙයා යුනියන් එක සම්බන්ධ කරලා ෆ්ලෙයා නට් එකෙන් අපි මේ දෙක අතේ ප්‍රමාණයට මුලින්ම තද කරගන්නවා. මතක තියාගන්න මෙතන ෆ්ලෙයා නට් එක තද කරනකොට අපි ස්පැනර් දෙකක් භාවිතා කරන්න ඕන. එක ස්පැනර් එකකින් බටේ නිශ්චලතාවය රඳව ගන්න ගමන් අනිත් ස්පැනර් එකෙන් අපි නැත්තම් රින්ච් එකෙන් අපි මේ බටය තද කිරීමක් කරනවා. තද කිරීම සඳහා භාවිතා කළ යුත්තේ ටෝක් රින්ච් එකක්. මොකද නිෂ්පාදක අත්පොතේ දීලා තියෙනවා මෙතන තියන්න ඕන ටෝක් එක. නැත්තම් මේ බලය අවශ්‍ය කරන තද කරන්න ඕන ටෝක් එක කොච්චරද කියලා අපිට දීලා තියෙනවා වර්ග මීටර නිව්ටන් හෝ වෙනත් එකකින් දීලා තියෙන පුළුවන්. ඒ නිසා අපිට මතක තියාගන්න නිෂ්පාදක අත්පොතෙන් බලුවා මොකද්ද තියන්න ඕන ටෝක් එක කියලා. ඒක ටෝක් රින්ච් එකේ ඇඩ්ජස්ට් කරා. ඊට පස්සේ අපිට පුළුවන් එක රින්ච් එකක් දාලා නිශ්චලතාවයේ අල්ලන් ඉන්න ගමන් අනිත් රින්ච් එකකින් ෆ්ලෙයා නට් එක අවශ්‍ය බලයට එනකන් තද කරගන්න. එහෙම තද කරගත්ත පස්සේ අපි දැන් එම නල දෙක සම්බන්ධ කරලා අවසానයි. දැන් මේ වෙනකොට අපි ඉන්ඩෝ යුනිට් එකේ ඩ්‍රේන් ලයින් එක සවි කරගත්තා. ඊළඟට සක්ෂන් ලයින් එක තද කරගත්තා. ලික්විඩ් ලයින් එක තද කරගත්තා. ඊළඟට අපිට දැන් තියෙනවා මොකද්ද? ඉන්ඩෝ යුනිට් එකේ සිට අවුට්ඩෝ යුනිට් එකට දක්වා යන පවර් සප්ලයි වයර් එක කේබල් එක සම්බන්ධ කරන්න. එතකොට ඒකත් නිෂ්පාදක අත්පොතේ නැත්නම් ඉන්ස්ටොලේෂන් මැනුවල් එකේ පෙන්ලා තියෙනවා කොහොමද සවි කරන්න කියලා. එතෙන්දී අපිට තියෙනවා ගොඩක් වෙලාවට සඳහන් කිරීමක් කරලා තියෙනවා ටර්මිනල් වල අංක දාලා තියෙනවා. හරිම පහසුයි නම් මේක සම්බන්ධ කරන්න. මොකද්ද? ඉන්ඩෝ යුනිට් එකේ ටර්මිනල් එකේ තියෙන අංකය 1 නම් අවුට්ඩෝ එකේ ටර්මිනල් අංකය තියෙන 1 නම් අපිට තියෙන්නේ එකම වයර් එකෙන් ඉන්ඩෝ එකේ අංක 1යි අවුට්ඩෝ එකේ අංක 1යි සම්බන්ධ කරන්න. එතකොට ඒක තමයි සම්බන්ධ කිරීම. එහෙම කළා දෙවෙනි එකට තියෙන අංක 2 නම් දෙකේම අංක 2 සම්බන්ධ කරනවා. ඔය ආකාරයට එකම කලර් කෝඩ් එකෙන් දෙපැත්ත ඒ කියන්නේ ඉන්ඩෝ එකේ අංක 1කට රතු පාට වයරය භාවිතා කරනවා අවුට්ඩෝ එකේ අංක 1කට එම රතු පාට කෙරවල තමයි යන්න ඕන. ඊට පස්සේ නිල් පාට වයරයක් නම් අපිට තියෙන නිල් පාට වයරක අංක 2කට යොදවන ඉන්ඩෝ එකේ එම නිල් පාට වයරයක් ගිහිල්ලා අවුට්ඩෝ එකේ අංක 2කට සම්බන්ධ කරන්න. මේ ආකාරයට ඉන්ඩෝ එකේ අවුට්ඩෝ එක සම්බන්ධ කරාම වයරින් සප්ලයි එක සම්බන්ධ කරාම නැත්නම් පවර් කේබල් එක සම්බන්ධ කරාම දැන් අපි සූදානම් ඔක්කොමට. එතකොට ඩ්‍රේන් ලයින් එක සම්බන්ධ කරගත්තා දැන් අපි සක්ෂන් ලයින් එක සම්බන්ධ කරගත්තා ලික්විඩ් ලයින් එක සම්බන්ධ කරගත්තා පවර් කේබල් එක සම්බන්ධ කරගත්තා. මේම සම්බන්ධ කරගත්ත බට ටික අපි එකට තියලා ඔතා ගැනීමක් කරනවා වයිනයිල් ටේප් එකක් දාලා. මතක තියාගන්න මෙතෙන්දී අර සක්ෂන් ලයින් එකයි ලික්විඩ් ලයින් එකයි සම්බන්ධ කරගත්ත තැන හිඩසක් තියෙනවා නම් නැත්තම් නට් පේනවා නම් බට පේනවා නම් එතනට ඉන්සුලේෂන් කෑල්ලක් දාලා මෙතන ආවරණය කර ගන්න ඕන. එහෙම නැත්තම් මොකද වෙන්නේ? යන්ත්‍රය ක්‍රියාත්මක කරාට පස්සේ මෙම ස්ථානයේ වතුර බේරෙන්න පටන් ගන්නවා. ඒක අපිට කරදරයක්. දැන් අපි සූදානම් එම බට ටික සම්පූර්ණ කරන්න. මතක තියාගන්න එතනදී අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක් තියෙනවා. මොකද්ද? ඩ්‍රේන් ලයින් එක ඉන්ඩෝ යුනිට් එකේ ආරම්භ වන තැන ඉඳන්ම
ඉන්ඩෝ යුනිට් එකේ ආරම්භ වෙන තැනින් ඉඳන්ම පහළින්ම ගමන් කළ යුතු බටේ වන්නේ. ඩ්‍රේන් ලයින් එක තමයි පහළින්ම ගමන් කරන්න ඕන. අනිත් බට උඩින් ආවට කමන්නේ. මතක තියාගන්න ඩ්‍රේන් ලයින් එක එහෙම බෑ. මොකද වතුර කියන එක උඩට ඇවිල්ලා ආව පහළට යන්නේ නැහැ. ඒ නිසා මේ වතුර එක ආරතියකටම බහින්න තියෙනවා. ඒ නිසා මතක තියාගන්න ඩ්‍රේන් ලයින් එක මුල ඉඳන්ම යටම බටේ වෙන්න ඕන. එහෙම ගෙනහල්ලා තමයි මේ සිදුරුනුත් එළියට දාලා අපි දිගටම පහළටම ගේන්නේ. එහෙම ගෙනහල්ලා තමයි මේ බට ටික සම්බන්ධ කරලා දැන් තියෙන්නේ. ඒකම දැන් ඉන්ඩෝ යුනිට් එක සවි කරලා ඉවරයි. එහෙම සම්බන්ධ කරලා පස්සේ ඉන්ඩෝ යුනිට් එක තිරස්ව තියෙන්න ඕන. ඇල වෙලා තියෙනවා නම් අපිට බැලුවාමත් කැතයි. දෙවෙනි කාරණය තාක්ෂණික වශයෙන් ගත්තොත් ඩ්‍රේන් වෙන්නේ අර හැදෙන වතුර ටික බහින්නේ. එහෙම මොකද වෙන්නේ? ඇතුලේ ඉන්න කට්ටිය නාන්න වෙනවා. සරලව කිව්වොත්. මොකද වෙන්නේ? ඇතුලෙන් වතුර බේරෙන්න පටන් ගන්නවා. ඒ නිසා අනිවාර්යයෙන්ම තිරස්ස හොඳින් සවි වෙලා තියෙන්න ඕන. දැන් ඉන්ඩෝ එක සවි කරාම. දැන් අපි ඉන්ඩෝ එක සවි කරලා ඉවරයි. දැන් අපිට තියෙන්නේ අවුට්ඩෝර් යුනිට් එක සවි කරන්න. මේ අවුට්ඩෝර් යුනිට් එක සවි කිරීමේදී විවිධ ක්‍රම වලට භාවිතා කරනවා. සමහර කට්ටිය මේක බිම කොන්ක්‍රීට් දාලා කොන්ක්‍රීට් මතු පිට මත සවි කිරීම කරනවා. සමහර අය මේක බිත්තියේ සවි කරපු බ්‍රැකට් එකක් මත සවි කරනවා. අපිට කැමති විදිහට සවි කරලා ගැටලුවක් නැහැ. නිෂ්පාදකයා මේ ඕන විදිහට නිෂ්පාදක අනුමැතිය දීලා තියෙන්නේ. ඒතර අපිට පුළුවන් මේ කැමති අවස්ථාවේ අනුව අපිට ඒ අවශ්‍ය ක්‍රමයක් භාවිත කරන්න පුළුවන්. එතකොට කොන්ක්‍රීට් මතු පිටක් ගත්තොත් එම කොන්ක්‍රීට් මතු පිට උඩ ඕන නම් අපිට ඇන දාලා නැත්නම් ඇන්කර් බෝල්ට් දාලා සවි කර ගන්න පුළුවන්. එහෙම නැත්නම් බ්‍රැකට් එක මත සවි කර ගන්න පුළුවන්. අපි මෙතෙන්දී මම පළමුවෙන්ම කතා කරන්න බලනවා බ්‍රැකට් මත සවි කරන ආකාරය ගැන. අපි මේ සඳහා සුදුසු බ්‍රැකට් එකක් නිර්මාණය කර ගන්න ඕන. එහෙනම් බ්‍රැකට් එක නිර්මාණය කරගත්තට පස්සේ අපිට පුළුවන් මේක මෙම එයාර් කන්ඩිෂන් යුනිට් එකේ අවුට්ඩෝර් යුනිට් එක මෙම බ්‍රැකට් එක මත පිට සවි කර ගන්න. සමහර නිෂ්පාදකයෝ බ්‍රැකට් එකක් දෙන අවස්ථා තියෙනවා. නමුත් එච්චරම ක්වොලිටි නෑ ඒ දෙන බ්‍රැකට් එක. ඒ නිසා වඩා සුදුසුයි අපි බ්‍රැකට් එකක් නිර්මාණය කර ගන්න ඕන. ඒ නිර්මාණය කිරීමේදී අර මම මුලින් කිව්ව බිත්තිය අතර තියෙන ඕන පරතරය ගැන ඉතාම සැලකිලිමත් වෙලා තමයි මේක සවි කර ගන්න නිර්මාණය කර ගන්න ඕන. බොහෝ විට වර්තමානයේ සකස් කරන බ්‍රැකට් වල තියෙන්නේ ප්‍රේම් දෙකක් වශයෙන් තමයි තියෙන්නේ. කොටස් දෙකක් වශයෙන් තමයි බ්‍රැකට් එක තියෙන්නේ. ඒ බ්‍රැකට් එක අරගෙන අපි දැන් බිත්තියට සවි කර ගන්න ඕන. මේ බිත්තියට සවි කිරීමේදී ඔයගොල්ලන්ට මතකයි අපි ඉන්ඩෝ යුනිට් එක සවි කරනකොට බිත්තියට සම්බන්ධ කරේ PVC රෝල් ප්ලග් දාලා. නමුත් මතක තියාගන්න මෙම අවස්ථාවේ අපි සම්බන්ධ කරන්නේ බ්‍රැකට් එකක් මත තමයි මේ AC එක හයි කරන්නේ. මතක තියන්න මේ අවුට්ඩෝර් එක ගොඩක් බරයි. මේ වගේ බර යුනිට් එකක් අපි රෝල් ප්ලග් දාලා හයි කරොත් මොකද වෙන්නේ? යුනිට් එක හයි කරලා දවස් කිහිපයකින් ඒක බිම් වැටලා තියෙන්න පුළුවන්. ඒ නිසා මතක තියාගන්න මෙතෙන්ට රෝල් ප්ලග් ඔරොත්තු දෙන්නේ නැහැ. අපි මේකට භාවිතා කරනවා ඇන්කර් බෝල්ට් විශේෂ. ඒතර ඇන්කර් බෝල්ට් භාවිතා කරලා තමයි මේ බිත්තියට මෙම බ්‍රැකට් එක සම්බන්ධ කරගන්නේ. මතක තියාගන්න බිත්තිය දැඩි කන්නම් තමයි මේ ඇන්කර් බෝල්ට් එක සපෝට් කරන්නේ. නැත්තම් බිත්තිය බොල් වගේ නම් මොකද වෙන්නේ? ඇන්කර් බෝල්ට් එක දැම්මහම ඇන්කර් බෝල්ට් එක ඇදිලා එනවා. එතකොට ඒත් අර ඉස්සෙල්ලා කිව්වා වගේ රෝල් ප්ලග් දැම්මහම සමාන තමයි වෙන්නේ. මේ නිසා අපි ඒ වගේ අවස්ථාවක විශේෂයෙන් මොකද කරන්නේ? බිත්තිය හරහටම විදිනවා. එහා පැත්ත මතුවෙන්නම විදිනවා. විදලා ත්‍රෙඩ් බාර් දාලා දෙපැත්තෙම නට් දාලා ප්ලට්ටම් කෑලි තියලා හදා ගන්න අවස්ථා තියෙනවා. එහෙනම් මේ බිත්තියට ගැළපෙන පරිදි අපි තීරණය කරන්න ඕන ඇන්කර් බෝල්ට් එකක් දානවද? ත්‍රෙඩ් බාර් එකක් දානවද කියන එක. එහෙම තීරණය කළා අපි කතා කරමු මෙතෙන්දී ඇන්කර් බෝල්ට් දානවා කියලා හිතලා. ඒතර ඇන්කර් බෝල්ට් දානවා නම් මොකද කරන්නේ? අපි ඇන්කර් බෝල්ට් එකට ගැළපෙන ඩ්‍රිල් බිට් එක අරගෙන කොන්ක්‍රීට් ඩ්‍රිල් බිට් එක අරගෙන ඉස්සෙල්ලා කරා වගේම හැම ඩ්‍රිල් එක කරන් විදින්න ඕන. බොහෝ විට මෙතනදී අපි භාවිතා කරන ටිකක් heavy duty hammer drill. මොකද ටිකක් මේ ලොකු කටුවන්නේ මෙතන භාවිතා වෙන්නේ. ඒ නිසා heavy duty hammer drill එකක් භාවිතා කරනවා. heavy duty hammer drill එකක් අරගෙන කොන්ක්‍රීට් drill bit එකක් දාලා මොකක් size එක අර භාවිතා කරන ඇන්කර් බෝල්ට් එකට ගැළපෙන කොන්ක්‍රීට් drill bit එක දාලා අපි බිත්තිය විදිනවා. විදින්නේ පළමුව එක අපි තීරණය කරගත්ත ස්ථානය තමයි බිත්තිය විදින්නේ. විදින්නේ එක බ්‍රැකට් එකක් සඳහා පමණයි. එම බ්‍රැකට් එක එම තීරණය කරගත්ත ස්ථානයේ විදලා තියාගන්න පළමුව. ඊට පස්සේ දෙවෙනි බ්‍රැකට් ෆ්‍රේම් එක මොකද කරන්නේ? අර මැෂින් එකේ එයාර් කන්ඩිෂන් මැෂින් එකේ අවුට්ඩෝර් යුනිට් එකේ කණු අතර පරතරය බලලා ඒ පරතරය බිත්තියේ සලකුණු කරලා මම මොකද කරන්නේ? දෙවෙනි බ්‍රැකට් එකත් අපි පරතරෙන් තියාගන්නවා. එහෙම තියලා හයි කළා හරියන්නේ නැහැ. ඊට පස්සේ මොකද ගන්න ඕන? අර පළවෙනි බ්‍රැකට් එකට මේ දෙවෙනි බ්‍රැකට් එක ලෙවල් වෙන්නත් ඕන. එහෙම ලෙවල් කරලාත් අපි ලෙවල් එකක් ආධාරයෙන් ලෙවල් කරගෙන දෙක අතර පරතරය සමාන කරගෙන තමයි දෙවෙනි බ්‍රැකට් එක තියෙන තැන මේ සිදුරු මාක් කරගන්නේ. එහෙම මාක් කළා අපි දෙවෙනි බ්‍රැකට් එක සඳහා සිදුරු විදගෙන
ඇන්කර් බෝල්ට් ආධාරයෙන් දෙවෙනි බ්‍රැකට් එක සම්බන්ධ කරගන්නවා. දැන් අපි සම්බන්ධ කරලා ඉවරයි බ්‍රැකට් දෙක. එහෙම සම්බන්ධ කරාට පස්සේ අපි මේම AC එක සම්බන්ධ සවි කරන්න හදන්නේ. එහෙම සම්බන්ධ කරන්න හදනකොට මේ සවි කරගත්ත බ්‍රැකට් දෙක උඩට රබර් කුෂන් තියලා එම කුෂන් උඩ AC මැෂින් එක තියලා නට් ඇන්ඩ් බෝල්ට් දාලා දැන් අපි මේ මැෂින් එක සිර කරගන්නවා අර බ්‍රැකට් එක උඩට. දැන් අවුට්ඩෝර් එක සවි කරලා ඉවරයි ඇන දාලා. දැන් අපිට තියෙනවා අර ඉන්ඩෝර් එකේ ඉඳන් ආපු සක්ෂන් ලයින් එකයි ලික්විඩ් ලයින් එකයි පවර් සප්ලයි කේබල් එකයි සම්බන්ධ කරන්න. ඩ්‍රේන් ලයින් එක සම්බන්ධ කරනවද? නෑ. ඩ්‍රේන් ලයින් එකේ වතුර ටික නැත්තම් මේ අපවාහන ජලය ටික අපතට යවන්න හදලා තියෙන්නේ. ඒක අපි මොකද කරන්නේ? ඒක කාණුවක් වගේ තැනකට යවන්න අපි සූදානම් කරගන්නවා. එතකොට අපි දැන් මෙතනදී සක්ෂන් ලයින් එකයි ලික්විඩ් ලයින් එකයි පවර් කේබල් ටිකයි සම්බන්ධ කරගන්න ඕන. පවර් සිග්නල් ලයින් ටික තමයි සම්බන්ධ කරන්න තියෙන්නේ. එතකොට දැන් අපි සූදානම් ඒ වැඩේටත්. අපි මෙතනදිත් මොකද කරන්නේ? අර ආපු ෆ්ලෙයාර් නට් සහිත බට කෙලවර අපි දැනට තියෙන සර්විස් වෑල් එකේ ෆ්ලෙයාර් යූනියන් එකට තියලා අපි මොකද කරන්නේ? ටෝක් රින්චයක් ආධාරයෙන් අර ඉස්සෙල්ල කරා වගේම ටෝක් රින්චයක් ආධාරයෙන් නිෂ්පාදකයා ලබා දීලා තියෙන ටෝක් එකට ඇඩ්ජස්ට් කරලා ටෝක් රින්ච් එක ඊට අපි නට් එක තද කරනවා. එහෙම කළා අපි සක්ෂන් ලයින් එකයි ලික්විඩ් ලයින් එකේ තියෙන ෆ්ලෙයාර් නට් දෙක තද කරගන්නවා. දැන් අපි ෆ්ලෙයාර් නට් දෙක සම්බන්ධ කළා තියෙන්නේ දැන් සක්ෂන් ලයින් එක හරි ලික්විඩ් ලයින් එකත් හරි. දැන් අපිට තියෙන්නේ පවර් කේබල් එක සම්බන්ධ කරන්න. දැන් මොකද්ද කරන්න ඕන? මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඉන්ඩෝ එකේ සම්බන්ධ කරපු අංකෙටම අවුට්ඩෝ එකේ එම වයර් එකම සම්බන්ධ කරන්න ඕන. එතකොට මම ඉස්සෙල්ලා කිව්වා අංක 1ට රතු වයර් එක සම්බන්ධ කරේ අවුට්ඩෝ එකෙත් අංක 1ට රතු වයර් එක සම්බන්ධ කරනවා. අංක 2 නම් නිල් වයර් එක සම්බන්ධ කරේ අවුට්ඩෝ එකෙත් අංක 2ට නිල් වයර් සම්බන්ධ කරනවා. ඊට පස්සේ අර්ත් වයර් එක සම්බන්ධ කරන එයාකාරයට. සම්බන්ධ කරලා දැන් සූදානම් අපි සිග්නල් ටික එවලා තියෙන්නේ. එතකොට දැන් අපි සම්බන්ධ කරලා තියෙන බට ටිකයි පවර් සප්ලයි කේබලුයි සම්බන්ධ කරලා තියෙන්නේ. අපිට මිලාරක දැන් තියෙන්නේ ටෙස්ට් කරන්න. මොකද්ද ටෙස්ට් කරන්නේ? දැන් අපි පළමුව ඉන්ඩෝජිනේට් එකේ නට් දෙකක් සවි කරගත්තා. ෆ්ලෙයාර් නට් දෙක සම්බන්ධ කරගත්තා. අවුට්ඩෝර් එකේ ෆ්ලෙයාර් නට් දෙක සම්බන්ධ කරා. මේක දැන් අපි සම්බන්ධ කරේ. අපි අවශ්‍ය කරන ටෝක් එකක් දීලා තියෙන්නේ. නමුත් අපිට තාම ෂුවර් නෑ මේවෙන් ලීක් වෙනවද කියලා. මොකද අපි කරන්න ඕන? මේවා ලීක්ද බලන්න ඕන මුලින්ම. කොහොමද ලීක්ද බලන්නේ? අපි මේ සඳහා නිෂ්පාදකයාම කියලා තියෙනවා. නිෂ්පාදකයාගේ අත්පොතේ නැත්තම් ඉන්ස්ටලේෂන් මැනුවල් එකේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. නැත්තම් රූප සටහන් වලින් පෙන්නලා තියෙනවා. මොනවද භාවිතා කරන්නේ? වියලි නයිට්‍රජන්, ඩ්‍රයි නයිට්‍රජන් භාවිතා කරන්නේ. ඩ්‍රයි නයිට්‍රජන් භාවිතා කරන්නේ එම ඩ්‍රයි නයිට්‍රජන් වල 99.9%ක්ම වියලි. ඊළඟට අණු කුඩායි හොඳ ප්‍රෙෂරයට ගේන්න පුළුවන්. ඒක නිෂ්ක්‍රීය වගේ ගණේ වායුවක්. ඒ නිසා අපිට ගැටලුවක් ඇති වෙන්නේ මෙන්න මේ නයිට්‍රජන් භාවිතා කරාම. ඒ නිසා මතක තියාගන්න නිෂ්ක්‍රීය වායුවක් නෙමෙයි ඒක. නමුත් අර මේ තඹත් එක්ක ප්‍රතික්‍රියා නොකරන නිසා අපි මේ වගේ අවස්ථාවලදී භාවිතා කරනවා ජල වාෂ්ප වලින් තොර නිසා. ඒ නිසා මතක තියාගන්න මෙන්න මේ කාරණා නිසා අපි නයිට්‍රජන් වායුව භාවිතා කරනවා මෙතන මෙන්න මේ කාන්දු පරීක්ෂා කරන්න. එතකොට නයිට්‍රජන් සිලින්ඩරය අරගෙන රෙගියුලේටරයක් හරහා අපි පීඩනයක් අවශ්‍ය පීඩනය ඇඩ්ජස්ට් කරලා නයිට්‍රජන් වායුව ලබා දෙනවා මේ කාන්දු බලන්න මේ ෆ්ලෙයාර් නට් හතරේ. එතෙන්දී අනිවාර්යෙන් මතක තියාගත්ත කරුණක් තමයි අපි රෙගියුලේටරයක් කරා මේක භාවිතා කරන්න. මොකද අධි පීඩනයකින් යුතව තමයි නයිට්‍රජන් තියෙන්නේ. වැරදිලාවත් වැඩි පීඩනයක් ආවොත් ලොකු ගැටලුවකට මුහුණ පාන්න සිද්ධ වෙනවා. බට පුපුරන්න පුළුවන්, එවපරේටර් යුනිට් එක පුපුරන්න පුළුවන්, ඒ වගේ ලොකු හානි වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මතක තියාගන්නත් ඊළඟට ඕගලන්ටත් හානි වෙන්න පුළුවන්. භාවිතා කරන පුජ්‍යලයන්ට, ක්‍රියා කරන පුජ්‍යලයන්ට හානි වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම රෙගියුලේටරයක් කරා භාවිතා කරන වර්තමානයේ 2 ස්ටේට් රෙගියුලේටර් භාවිතා කරන වඩා නිවැරදි පීඩනයක් පවත්වාගෙන පිණිස. ඒ නිසා මෙන්න මේ වගේ පීඩන රෙගියුලේටර් පාලනය භාවිතා කරලා අපි නයිට්‍රජන් වායුව ලබා දෙනවා. අර සවි කරගත්ත සක්ෂන් ලයින් එකයි ලික්විඩ් ලයින් එකයි චෙක් කරන්න. කොයිතරම් ප්‍රමාණයක් අපි දෙනවද? PSI 150ක්. ඒක නිෂ්පාදක අත්පොතේ නැත්නම් ඉන්ස්ටලේෂන් මැනුවල් එකේ තියෙන සඳහන් කරලා. PSI 150ක පීඩනයක් ලබා දීලා ඊට පස්සේ අපි ෆ්ලෙයාර් නට් හතරේ සබම් පෙන ගාලා චෙක් කරලා බලනවා ලීක් එකක් තියෙනවද කියලා. එතකොට අපිට ක්‍රම දෙකකින් මේක ලීක් එක හහු වෙනවා. මොකද්ද ක්‍රම දෙක? දැන් PSI 150ට අපි මාක් කරලා තියෙන්නේ මේක. PSI 150 ටික ටික අඩු වෙනවා නම් අන්න කොහේ හරි ලීක් එකක් තියෙනවා. එහෙනම් අපි එතනින් කියනපොල් ලීක් එකක් තියෙනවා කියලා. ලීක් එකක් තියෙනවා මොකද කරන්නේ? සබම් පෙන ගාලා බලනවා ෆ්ලෙයාර් නට් හතරේ. අන්න සබම් පෙන හදලා ගාලා බලනකොට බබල්ස් බුබුලු දානවා අපි තීරණය කරනවා මෙන්න මේ ෆ්ලෙයාර් නට් එකෙන් තමයි කාන්දුව වෙන්නේ කියලා.
එතකොට අපි දැන් දන්නවා මෙන්න මේ ෆ්ලෙයාර් නට් එකෙන් කාන්දුවක් තියෙනවා. එහෙනම් මොකද ගන්න අපි? ආපහු එම නට් එක හොඳට තද කරනවා. එතකොට කාන්දුව නවතිනවා. එහෙම කළා ආපහු PS 150ට ගහලා බලනවා ප්‍රෙෂර් එක අඩු වෙනවද? හරි. දැන් ඔන්න අඩු වෙන්නේ නැහැ. එහෙනම් දැන් අපි ලීක් එකේ තීචනත් හොයාගත්තා. ඒකට පිළියමකුත් යොදුවා. දැන් එතන දැන් හරි. දැන් ලීක් වෙන්නේ නැහැ. එහෙනම් දැන් අපිට හයි කරපු ෆ්ලෙයාර් නට් හතරම ෂුවර්. වැරදිලවත් මම ඉස්සෙල්ලා කතා කරපු විදිහට ඔයාලා බටේ දිග වැඩි කරන්න කියලා මේ බටේට ජොයින්ට් එකක් දාලා අපි සම්බන්ධ කරා නම් එතකොට මැද පෑස්සීමකුත් එනවා. එහෙම පෑස්සීමක් කරා නම් අනිවාර්යෙන් ඒ පාසප ස්ථානත් අර නයිට්‍රජන් ප්‍රෙෂර් කරනකොට බලන්න ඕනේ චෙක් කරලා සම්පේන ගාලා. හරිද නේද? එහෙනම් තේරුම් ගන්න ෆ්ලෙයාර් නට් 4 විතර නම් එතන ඒ 4 බලනවා. එහෙම නැත්නම් පෑස්සීමක් කරා නම් ඒ පෑසප ස්ථානත් චෙක් කරලා බලන්න ඕන. ඒ ආකාරයට අපිට පුළුවන් චෙක් කරලා බලලා කාන්දු තියෙනවද නැද්ද කියන එක තීරණය කරන්න. දැන් කාන්දු නැත්තම් අපි ඒක ස්ථිර කරගත්තා නම් දැන් හරි නයිට්‍රජන් වලින් කරලා වැඩි ඉවරයි. දැන් අපි නයිට්‍රජන් ටික නිකුත් කරලා දානවා එළියට ඉවත් කරලා දානවා. මැනිෆෝල්ඩ් ගේජ් එක ආධාරයෙන් ලබා දීපු නයිට්‍රජන් ටික දැන් අපි මැනිෆෝල්ඩ් ගේජ් එක ඇරලා ඒක වායු ගොඩට නිදහස් කරනවා. දැන් නයිට්‍රජන් එළියට ගියා. නමුත් දැන් අවුට්ඩෝර් යුනිට් එකේ තියෙන ගෑස් තාම අපිට එවන්න බෑ ඉන්ඩෝර් යුනිට් එකට. මොකද තාම මේ තියෙන නල දෙකේ ඉවපරේටරේ නයිට්‍රජන් ඉතුරුලා තියෙන පුළුවන් සාමාන්‍ය වාතයේ තියෙන පුළුවන්. ඒ නිසා අපි දැන් දැම්ම එවන්නේ නැහැ. මොකද්ද අපි දැන් කරන්නේ? මෙන්න මේ නල දෙක තියෙන මෙන්න නල දෙකේ තියෙන වාතය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමක් කරනවා. අපි ඒකට කියනවා වැකුම් කරනවා කියලා. ඔයගොල්ලෝ දන්නවා ලිඳ හිනානේ. ලිඳ හින පොම්පයක් දාලා ලිඳේ තියෙන වතුරට අයින් කරනවා. ඒ වගේ තමයි මේ බට දෙකේ තියෙන වාතය අපි ඉහින්න වගේ නැත්නම් ඉවත් කිරීමක් කරනවා. අපි ඒකට භාවිතා කරන පොම්පයක්. ඒක තමයි ඒ පොම්පෙට අපි කියනවා වැකුම් පොම්ප කියලා. ඒ වැකුම් පොම්පෙන් අපි මොකද කරන්නේ? අර නල දෙකේ තියෙන අනවශ්‍ය වාතයයි ඊළඟට මේ ඉන්ඩෝර් යුනිට් ඉවපරේටරේ තියෙන අනවශ්‍ය වාතය ඉවත් කරනවා. එතෙන් ඉවත් වෙනවා ඒ තියෙන අනිකුත් වාතය සහ ජල වාෂ්ප කියන දෙකම ඒ සිස්ටම් එකෙන් ඉවත් වෙනවා. කිසිදු වායුවක් නොමැති අවස්ථාවට මේ වායු බට ඇතුළේ පත් වෙනවා. ඇත්තම කියනවා නම් වර්තමානයේ මේ වැකුම් ප්‍රෙෂර් එක භාවිතා කරනවා පීඩන ඒකකයක් වශයෙන් මයික්‍රෝන්ස් කියන ඒකකය. වායුගෝලීය පීඩනය ගත්තොත් පීඩනමයින් ඒකකයෙන් ගත්තොත් මයික්‍රෝන් 7,60,000ක් වෙනවා. මේ මයික්‍රෝන් 7,60,000 ඉඳන් දැන් අඩු කරන් අපි එන්නේ. දැන් 7,60,000 6 ලක්ෂයට එනවා 5 ලක්ෂයට 4 ලක්ෂයට 2 ලක්ෂයට 3 ලක්ෂයට ඔහම ඇවිල්ලා ලක්ෂයට එනවා. ඊළඟට 50,000ට එනවා 25,000ට එනවා. ඊළඟට 10,000ට එනවා. ඊට පස්සේ 5,000ට එනවා 1000ට එනවා. දැන් අපි 7,60,000 ඉඳන් මේ වැකුම් කරන් ආවේ. ඔහොම ඇවිල්ලා 1000ටත් ඇවිල්ලා ඊට පස්සේ ක්‍රමානුකූලව අඩන් වෙලා අපි අවම වශයෙන් අපි වැකුම් කිරීම කරනවා මයික්‍රෝන් 500වත්. ඒතර මයික්‍රෝන් 500ට වැකුම් වුණාම අපි කියනවා සාර්ථක වැකුම් වීමක් කියලා. මොකද අපිට ඊට වඩා වැකුම් කරන්න පුළුවන් වඩා හොඳයි. නිෂ්පාදකයා රෙකමන්ඩ් කරනවා අවම වශයෙන් මයික්‍රෝන් 500ට වැකුම් කරන්න කියලා. එහෙම වැකුම් කළා ඉවරලා වැකුම් පොම්පේ මැනිෆෝල්ඩ් ගේජ් එකේ කරාම වහලා අපි වැකුම් පොම්පේ ඕෆ් කරලා ටිකක් වෙලා බලන් ඉන්නවා මොකද වෙන්නේ ආපහු කටු උත්ක්‍රමණයක් වෙනවද කියලා. ආපහු කටු උත්ක්‍රමණයක් වෙනවා කියන්නේ අපිට නොපෙනුනාට සිස්ටම් එක ඇතුළට වායු ගෝලයේ වාතය රිංගනවා. ඒ කියන්නේ ලීක් එකක් තියෙනවා. එහෙම වෙන්න බෑ අපි දැන් චෙක් කරලා තියෙන්නේ. වැරදිලාවක් තිබුණොත් දෙවෙනි දැන් මේ චෙක් එකේදී අපිට අහු වෙනවා. ඒ නිසා මට දැන් මේ අවස්ථාවේ පොඩ්ඩක් අපි චෙක් කරලා බලනවා. එහෙම චෙක් කරලා කටුව හෙල්ලෙන්නේවත් නැහැ. තාම 500 ඉන්නවල කෙනා අන්න සිස්ටම් එක අපි නියමයට වැකුම් කරලා තියෙනවා. දැන් අපිට බය වෙන්න දෙයක් නැහැ. දැන් අපිට පුළුවන් සිස්ටම් එකේට අවුට්ඩෝර් යුනිට් එකේ තියෙන ගෑස් ටික මුළු පද්ධතියටම නිදහස් කරලා දෙන්න. දැන් අපි මොකද කරන්නේ? අපිට තියෙනවා මේ වැඩේ කරන්න සර්විස් වෑල් දෙකක්. අවුට්ඩෝර් යුනිට් එකේ තියෙනවා සර්විස් වෑල් දෙකක්. මේ සර්විස් වෑල් දෙක අරින්න ඕන. සර්විස් වෑල් දෙක අරින්න අපිට භාවිතා කරන්න තියෙන්නේ ඇලන් කී එකක්. නැත්නම් ඇලන් යතුරක්. අපි සමහර ආකාරයට භාවිතා කරනවා මේකට හෙක්සගන් කී එක කියලාත් භාවිතා කියන අවස්ථා තියෙනවා. ඒතර මේ හෙක්සගන් කී එක නැත්නම් ඇලන් කී එක භාවිතා කරලා මේ සර්විස් වෑල් දෙක අරින්න තියෙන්නේ. ඒතර අපි මේ සර්විස් වෑල් දෙක අරපු හැටියෙම ඔන්න අවුට්ඩෝර් එක ඇතුළේ තියෙන රෙෆ්‍රිජරන්ට් සියල්ලම ඉන්ඩෝ එකත් එක්ක සම්බන්ධකමක් ඇති කර ගන්නවා. එතකොට දැන් මුළු පද්ධතිය පුරාම ශීතකාරකය සම්බන්ධ වීම සිද්ධ වුණා. මෙන්න මේ අවස්ථාවේ තමයි අර බට දිග වැඩි කරා නම් ඒ අවස්ථාවට ගැලපෙන්නේ මේ මීටර ගානට ගැලපෙන්න වැඩිපුර ශීතකාරක ඇතුළත් කරනවා නම් බර අණුව ශීතකාරක ලබා දිය යුත්තේ. එහෙම දීලා ඉවරලා ශීතකාරක ලබා දීලා ඉවරලා දැන් අපි සූදානම් යන්ත්‍රය ක්‍රියාත්මක කරන්න. දැන් අපිට තියෙන්නේ යන්ත්‍රය ක්‍රියාත්මක කරලා ටෙස්ට් කරලා බලන්න. ඔන්න දැන් අපි යන්ත්‍රය හවි කරලා ඉවරයි. මොකද්ද අපි කරේ මුලින් ඉඳන් මතක් කරලා චුට්ටක් අපි කරා ඉන්ඩෝ යුනිට් එක සවි කරා අවුට්ඩෝර් යුනිට් එක සවි කරා යුනිට් දෙක අතර බට දෙක සම්බන්ධ කරා. සම්බන්ධ කළා බට දෙකේ නයිට්‍රජන් ප්‍රෙෂර් කරලා ලීක් හෙව්වා. ඊට පස්සේ ඒ නයිට්‍රජන් ටික අයින් කළා වැකුම් කළා බට දෙක සූදානම් කරගෙන
සර්විස් වෑල් දෙක ඇරලා සිස්ටම් එක පුරාම ශීතකාරක නිදහස් කරා. දැන් මේ යුනිට් එක අපිට තියෙන්නේ ඔන් කරන්න. අපි ළඟ තියෙනවා රිමෝට් කන්ට්‍රෝල් එක. දැන් පවර් සප්ලයි අපි දීලා තියෙන්නේ. අපි රිමෝට් කන්ට්‍රෝල් එක අරන් දැන් බටන් එක ඔබලා AC එක ඔන් කරනවා. අපි AC එක ඔන් කළා දැන් ක්‍රියාත්මක කරලා බලනවා මේ යන්ත්‍රය දැන් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. අපි ඒ දත්ත ටික ගන්නවා. අපි මේ යන්ත්‍රය ක්‍රියාත්මක කරනවත් එක්කම යන්ත්‍රයේ ගන්න ධාරාව මැනගන්න ඕන. යන්ත්‍රය ඇම්පියර් කීයක් ගන්නවද? ඒක අපි දන්නේ නැහැ. නිෂ්පාදකයාගේ යන්ත්‍රයෙන් සඳහන් කරලා තියෙනවා. අන්නේ ගන්න ඇම්පියරයත් එක්ක අපි මීටරෙන් බලනකොට පෙන්වන ඇම්පියර් එක චෙක් කරලා බලනවා සමානද කියලා. බොහෝ විට සමාන වෙනවා නිවැරදි සත්‍යයක් තියෙනවා නම්. එතකොට ඒ ඇම්පියර් සමාන නම් වැඩි හරි. දෙවනුව අපි බලනවා සිස්ටම් ප්‍රෙෂර් එක කීයද කියලා. සිස්ටම් එකේ තියෙන්නේ R22 ගෑස් එක නම් සාමාන්‍යයෙන් සක්ෂන් ප්‍රෙෂර් එක තියෙනවා PSI 60 74 වගේ සාමාන්‍යයෙන් PSI 65ක වගේ තියෙන්න ඕන. එහෙමනම් සිස්ටම් ප්‍රෙෂර් එකත් හරි. අපි හිතමු 410A ගෑස් එක තුනා කියලා. අපි හිතමු 410A ගෑස් එක තිබුණා නම් මේ සිස්ටම් එකේ තියෙන PSI 110යි 120 අතර ප්‍රෙෂර් එකක් තියෙනවා. එහෙම තිබුණා අපි කියන සිස්ටම් ප්‍රෙෂර් එකත් හරි කියලා. ඊට පස්සේ තුන්වෙනුව බලනවා අපි ටෙම්පරේචර් චෙක් කරන්න ඕන. ටෙම්පරේචර් එක කොහොමද? කාමරයේ ටෙම්පරේචර් එක කීයද? එවපරේටර් එකෙන් කූල් එයාර් එක පිට වෙන ස්ථානයේ කූල් ටෙම්පරේචර් එක කීයද? ඒකම අවුට්ඩෝර් එකේ කන්ඩෙන්සර් එහෙම හොඳ රත් වෙලා තියෙනවද කියලා. අන්න ආදී වශයෙන් ටෙම්පරේචර් චෙක් කරලා බලනවා. එහෙම චෙක් කරලා බලලා සාමාන්‍යයෙන් එවපරේටරේ සර්ෆේස් එකේ ටෙම්පරේචර් බලන්න පුළුවන් නම් සෙල්සියස් අංශක 14ක් 5ක් වගේ තියෙන්නත් ඕන. අපි ලූවර් එකෙන් පිට වෙන උෂ්ණත්වය සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක ධන 12ක් වගේ ධන 10 12 වගේ ආසන්න උෂ්ණත්වයක තියෙන මුළු කාමරයේ උෂ්ණත්වය අපි රිමෝට් එකෙන් ඇඩ්ජස්ට් කරපු ටෙම්පරේචරට ආවම තමයි තර්මෝස්ටැට් එකෙන් ඕෆ් වෙන්නේ. ඉතින් ඔය ආදී වශයෙන් අපි ටෙම්පරේචර් චෙක් කරලා බලනවා. ඊට අමතරව දැන් මෙහෙම යන්ත්‍රයක් ටිකක් ක්‍රියාත්මක වෙනකොට මොකද වෙන්නේ? යන්ත්‍රයේ මගින් අර කාමරේ තියෙන ජල වාෂ්ප ටික ජලයට පත් කර ඩ්‍රේන් ලයින් එකෙන් ඉවත් වෙනවා. ඒ කියන්නේ ඩ්‍රේන් උනත් බලන්න ඕන. ඩ්‍රේන් උත් වෙනවා නම් එහෙමනම් ගැටලුවක් නැහැ. අපි දැන් බලපු තත්ත්ව ටික ඔක්කොම හරි. ඊට අමතරව තව දෙයක් බලන්න තියෙනවා අපිට. මොකද්ද? මේකෙන් අපි බලාපොරොත්තු නැති නොයිස් ඊළඟට ভাইබ්‍රේෂන් එනවද කියලා. ඉතින් එහෙමත් එනවා නම් ඒ අපි අඩුපාඩුවක් කොහොම හරි තියනත් නම් තමයි එහෙම දෙයක් වෙන්නේ. ඒවත් බලලා ඒවටත් පිළියම් යොදන්න ඕන. මෙන්න මෙහෙම පිළියම් යොදලා ඊට පස්සේ දැන් අපි සූදානම් කරපු යන්ත්‍රය දැන් නිවැරදිව ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ අවස්ථාවේ කස්ටමර්ට දැනුවත් කරනවා. කස්ටමර්ට දැනුවත් කරනවා මෙන්න මේ විදිහටයි රිමෝට් කන්ට්‍රෝල් එක භාවිතා කරන්නේ. මේ විදිහටයි මේ යන්ත්‍රය ඔන් කරන්නේ. මේ විදිහටයි ඕෆ් කරන්නේ. මේම යන්ත්‍රයත් එක්ක කටයුතු කරන්නේ මේ විදිහයි ආදී වශයෙන් කස්ටමර් දැනුවත් කරනවා. ඒ සියල්ල තියෙනවා නිෂ්පාදකයා හදලා තියෙනවා කස්ටමර්ට හෑන්ඩ් බුක් එක. ඒ පොතේ තියෙනවා. ඊට අමතරව අපිට අපේ පොතේ සමහර ඒවා සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ ඉන්ස්ටොලේෂන් මැනුවල් එකේ සඳහන් කරලා තියෙනවා අවශ්‍ය දත්ත ටික. ඉතින් ඒවා ඒ ආදී වශයෙන් ඒවා බලලා අපිට පුළුවන් කස්ටමර් දැනුවත් කරන්න. මෙහෙම දැනුවත් කළා අපිට පුළුවන් කස්ටමර්ත් මේ එයාර් කන්ඩිෂන් එකේ ක්‍රියාකාරීත්වය ගැන අවබෝධයක් ලබා දෙන්න. දැන් ඇත්තටම අපි ගත්තාම එයාර් කන්ඩිෂන් එක සවි කරලා ඉවරයි. ඒක සවි කරලා ඔන් කරලා ටෙස්ට් කරලා ඒ කන්ඩිෂන් උත් බලලා දැන් අපි සෑහීමට පත්වලා ඉවරයි. දැන් හොඳින් AC ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ පියවරවල් ටික තමයි අපි මෙච්චරලා උත්සාහ කරේ ඔයගොල්ලන්ට කියා දෙන්න. එහෙමනම් දැන් ඔයගොල්ලෝ තේරුම් ගත්තා කොහොමද ස්ප්ලිට් වර්ගයේ වායු සමන යන්ත්‍රයක් සවි කරන්න කියලා. සවි කරලා ඒක ඔන් කරලා අවසාන දත්ත ටික ලබාගෙන එම දත්ත නිවැරදිව තියලා නම් අපේ සවි කිරීම සාර්ථකයි කියලා නිගමනටත් යන දැන් ඔයගොල්ලන්ට හැකියාව තියෙනවා. තව දෙයක් මතක් කරන්න කැමතියි. එයාර් කන්ඩිෂන් එක සවි කිරීමේදී මම දැන් මේ කියා දෙපු කරුණු වලට අමතරව ඔයගොල්ලන්ට නිවැරදි මාර්ග පෙන්වීමක් ලබා ගන්න පුළුවන් නිෂ්පාදක අත්පොත පරිහරණය කළා. මොකද්ද? ඉන්ස්ටොලේෂන් මැනුවල් එක භාවිතා කළා. අනිවාර්යයෙන්ම නිෂ්පාදක අත්පොත ඉන්ස්ටොලේෂන් මැනුවල් එක භාවිතා කරන්න. මේ වෙනකොට අපි දැනගෙන තියෙනවා ස්ප්ලිට් ටයිප් එයාර් කන්ඩිෂන් එකක් නිවැරදිව සවි කරන්නේ කොහොමද කියලා. එම දැනුම ඔබට පරිහරණය කළ හැකියාව තියෙනවා. NVQ 3 හෝ 4 මට්ටමේ සහතිකයක් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඔබට එම දැනුම භාවිතා කරලා ඉහළ සාමර්ථ්‍ය ලබා ගන්න. එහෙනම් ඔබ සියලු දෙනාටම මේ ලබාගත් දැනුමින් ඉහළ සාමර්ථ්‍ය ලබා ගැනීම හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම බොහොම ස්තුතියි.